විරෝධතාව අතර දුරමහන අයිබෝවන් අපි සුපුරුදු පරිදි අද සඳුදා දිනේ රාත්‍රියේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ අපිට දේශපාලනයෙන් වියුක්තව ඇති වී තිබෙනා වූ යම් යම් කාලීන ගැටලු පිළිබඳව සහ ඒවට පිළිතුරු සොයා යන බහුවරණ සිවිල් කතිකාව සමගින් අපි සූදානම් වන්නේ මෙතෙන් සිට අද දිනේදීත් කාලීනව අපිට අවශ්‍ය කරන නැත්නම් වැදගත්කමක් දක්වන කිසියම් කාරණයක් පිළිබඳව මාතෘකාවක් පිළිබඳව කතා බහ කරමින් ඒ සඳහා වන හරි උත්තරය තෝරා ගන්නට. අපි සාමාන්‍යයෙන් කතාවටත් කියනවා ඔබ ප්‍රතිපත්ති ගරුක නම් ඔබට කවදාවත් වරදින්නේ නැහැ කියන කාරණය. ඒකේ තේරෙන්නේ කිසියම් ඒකායන අරමුණක් කරා යම් ක්‍රියාවලියක් ප්‍රායෝගිකව බොහොම ඍජුව නැත්නම් අවංකව ක්‍රියාත්මක කරනවා නම් කිසියම් පුද්ගලයෙකු ඔහුට Tamanගේ ජීවිතේ දිනාගත නොහැකි දෙයක් නොමැති බවයි. අපි ප්‍රතිපත්ති පිළිබඳව කතා බහ කරනකොට බොහෝ වෙලාවට ප්‍රතිපත්ති කියන කාර්ය සම්බන්ධයෙන් රටේ සිවිල් ජනතාව විදිහට අපි අවධානය යොමු කරන්නේ මැතිවරණයක් කිට්ටු වුණාම. ජනාධිපතිවරණයක් හෝ වේවා මහ මැතිවරණයක් හෝ වේවා අනිකුත් කිසියම් හෝ මැතිවරණයකදී අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන කාරණේ පිළිබඳව ටිකක් අවධානය යොමු කරනවා. නමුත් අපි බලන්නට අවශ්‍යයි අපේ පරමාධිපත්‍ය බලයේ ප්‍රායෝගිකව අභ්‍යාසයේ යෙදවීමේදී ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව වුණත් අපි වැඩි අවධානයක් යොමු කරනවාද කියන කාරණය. කොහොම වුණත් අද අපි කතා බහ කරන්නේ ප්‍රතිපත්ති පිළිබඳවම තමයි. නමුත් එවැනි ප්‍රතිපත්තීන් පිළිබඳව නොවේ රටකට ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්නට අද අපිත් විද්වතුන් තිදෙනෙකු මේ කතිකාවට එක් කරගත්තා. අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි පැමිණි හිටපු ජනාධිපති ලේකම් උදයාල් සිනිවිරත්න මහත්මයා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන් ඔබතුමා. ඒ වගේම කැබිනට් අමාත්‍යංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති වෙනම හිටපු අග්‍ර අමාත්‍ය ලේකම්වරයෙකු සිරිසේන අමරසේකර මැතිතුමන් ඔබතුමන්වත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්. ඒ වගේම කැබිනට් අමාත්‍යංශවල හිටපු ලේකම්වරුන්ගේ සංසදයේ විධායක සභිකයෙකු වශයෙන් කටයුතු කරන රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ගේ මැතිතුමන්වත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්. අපි කතා බහ කරන්නේ ප්‍රතිපත්ති පිළිබඳව සහ ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි රටකට කියන කාරණය පිළිබඳව. කතිකාවට අපි ආරම්භය ලබා ගන්නට කැමති හිටපු ජනාධිපති ලේකම් තුමන්ගෙන්ම අපිට රටකට ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි? මම හිතන්නේ ඔබ ඉතාමත්ම වටිනා මාතෘකාවක් අද සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් හැටියටත් සලකන්න පුළුවන්. ඔබ සඳහන් කළ ආකාරයටම රටකට වගේම ඕනම ජාතියකට තමන්ගේ දියුණු අභිවෘද්ධිය සඳහා යන ගමන් මගේ ප්‍රධාන කාරණයක් තමයි ඒ ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්ති. විශේෂයෙන් පවතින සමාජ යථාර්ථය තුළ විසඳා ගැනීමට තිබෙන යම්කිසි ප්‍රශ්න ගැටලු ඒ වගේම අපේක්ෂිත සංවර්ධනයන් සාක්ෂාත් කර ගැනීම සඳහා යම්කිසි විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා තියෙන රාමුවක් හැටියට තමයි අපිට ප්‍රතිපත්තියක් කියන කාරණය හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එවැනි විද්‍යාත්මක ප්‍රවේශයක් ඉලක්කයකින් තොරව ඕනම ගැටලුවක් විසඳ ගන්නත් බෑ. ඕනම සමාජ සංවර්ධනයක් හෝ ජාතියක ඉරණම විසඳ ගන්නත් බෑ. ඉතින් ඒ නිසා අපි ඒ අනුගමනය කරන රාමුව විද්‍යාත්මක රාමුව අපේ අපේක්ෂාවන් ජය ගැනීම සඳහා අපි අනුගමනය කරන ඒ විද්‍යාත්මක රාමුව ඉතාමත් වැදගත්. ඉතින් ඒක අපි ප්‍රතිපත්තියක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එවැනි ප්‍රතිපත්ති යථාර්ථවාදී ප්‍රතිපත්ති හඳුනාගෙන ඒ ප්‍රතිපත්ති හඳුනා ගැනීම පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒවා සාධනය සඳහා යම්කිසි විද්‍යාත්මක උපාය මාර්ගික සැලසුම්ගත වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඉතින් එවැනි ප්‍රවේශයක් තුළ කටයුතු කිරීමෙන් ඒ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයන් සහ ඒ
අභිමතාර්ථයන් ජය ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් ඕනම ජාතියක් ඔවුන්ගේ ඉතිහාසයේ ගමන් මඟ දියුණු කරගෙන තිබෙන්නේ ඔවුන් යම්කිසි අද තියෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ ඔවුන් ඒ අනුගමනය කරපු ප්‍රතිපත්තීන් තුල. දැන් අපේ රට ගත්තත් අපි මේ නිදහසෙන් පස්සේ අපේ ගත වුණ සියවස නැත්තම් අවසර 74ක පමණ කාලය ආවර්ජනය කරලා බැලුවොත් අපේ එක් රජයන් අනුගමනය කරපු සුවිශේෂී ප්‍රතිපත්තීන් නිසා අපි අද මේ පැමිණ තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් නිදහසෙන් පස්සේ විශේෂයෙන් ඒවකට තිබුණු රජය අනුගමනය කරපු යම් කෘෂිකාර්මික ප්‍රතිපත්තීන් නිසා අපේ රටේ කෘෂිකාර්මාන්තයේ යම් දියුණුම් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඉන් පසුව ඇති වුණ යුගවල ගත්තොත් සමාජ සාධාරණත්වයේ සඳහා අනුගමනය කරපු ප්‍රතිපත්තීන් තියෙනවා. ඒ වගේම අපේ සමාජ සංවර්ධනය සඳහා අනුගමනය කරපු ප්‍රතිපත්තීන් තියෙනවා. ඉන් පස්සේ අපේ විශේෂයෙන් අපේ සමාජයේ ඉදිරි ගමනට විශේෂයෙන් හේතු වුණ අපේ ආර්ථික ප්‍රතිපත්තීන් අපිට කොතරම් දුරට ඉවහල් වුණාද අපේ අද තියෙන තත්ත්වයට එන්න කියන එකට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම තාමත් වැදගත් කාරණයක් තමයි විදේශ ප්‍රතිපත්තිය. අපි රටක් හැටියට අපේ අන්‍ය ජාතීන් සමග අන්‍ය රටවල් සමග මිත්‍ර ජාතීන් සමග අපි අනුගමනය කරන අපේ වැඩපිළිවෙල තුල තමයි අපේ ජයග්‍රහණ තියෙන්නේ. අපේ දියුණුවට අනිත් අයගේ ආධාර උපකාර ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා රටකට විදේශ ප්‍රතිපත්තිය ඉතාමත් වැදගත් වෙනවා. මේ ආකාරයෙන් බැලුවොත් අපි අනුගමනය කරන මේ ප්‍රතිපත්ති රටාව තුල තමයි අපේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඒ වගේම අපිට අන් අයගේ සහාය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි යන ගමන නිර්වුල් සාධාරණ විදිහට අපේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමේ විද්‍යාත්මක ප්‍රවේශයක් ඒ තුලින් ලබා දෙනවා. ඉතින් ඒ අනුව බැලුවොත් රටකට ඒ රට අනුගමනය කරන ප්‍රතිපත්තීන් අතිශයින්ම ඒ රටේ අභිවෘද්ධියට හේතු වෙනවා. ඉතින් ඒවැය තිබෙන අඩුපාඩුකම් ඒවා සාධනය සඳහා අනුගමනය කරන උපාය මාර්ගක වැඩපිළිවෙළවල් වල තිබෙන දුර්වලකම් නිසා සමහරට අපි අපේක්ෂා කරන දියුණුව ඇති නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒවා හඳුනාගෙන අපි අනුගමනය කරපු ප්‍රතිපත්ති වල තිබෙන අඩුලුහුණුකම් ඒවැය තියෙන සාර්ථක භාවයන් ගැන හොඳින් විමර්ශනය කරලා ඒවා නිවැරදි කරගනිමින් අපිට කාලීනව අපේ ප්‍රතිපත්ති වෙනස් කරගන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රතිපත්තියක් කියන්නේ අකණ්ඩව ඍජු නොවෙනස් වෙන කාරණයක් නෙවෙයි. කාලීන වශයෙන් ඒ එළඹෙන සමාජ රටාවන් තුළ ඒ එළඹෙන යුගයන් තුළ එළඹෙන ලෝක රටාවන් තුළ යම් සංශෝධනයන් වෙනස්කම් කරගනිමින් ඊට උචිත ලෙස සකස් කරගනිමින් අපේ මාවත සකස් කර ගැනීමට තිබෙන යම්කිසි රාමුවක්. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. ඉතින් විශේෂයෙන් අපි දන්නවා ඔබ සඳහන් කළ ආකාරයටම විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වන අපේ රට වගේ රටවල් වල බලයට ඉදිරිපත් වෙන ඕනම දේශපාලන පක්ෂයක් ජනතාවට ඉදිරිපත් කරනවා තමන්ගේ මැතිවරණ ප්‍රකාශනය. ඒක ඔවුන්ගේ ප්‍රතිපත්තිය. ඔවුන් සමාජයේ ඉදිරි ප්‍රගමනය සඳහා අනුගමනය කිරීමට අපේක්ෂා කරන වැඩ පිළිවෙල ඒ තුලින් ඔවුන් ඉදිරිපත් කරනවා. ඉතින් ඒක ඔවුන් බලයට පැමිණියාට පස්සේ ඒක එම රජයේ ප්‍රතිපත්තිය බවට පත් වෙනවා. ඒ ප්‍රතිපත්තිය සාධනය කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් සකස් කරගෙන මේ මෙහෙවීම ඒ රජයේ වගකීම සහ යුතුකම. ඉතින් ඒකට සහයෝගය ලබා දීම ඒ රාජ්‍ය තන්ත්‍රයේ වගකීම. ඉතින් ජනතාවගේත් වගකීම ඒ අනුව කටයුතු කරමින් ඒ ජයග්‍රහණය කිරීම සඳහා සහයෝගය ලබා දීම. ඒ නිසා මම හිතන්නේ ප්‍රතිපත්ති හොඳින් හඳුනා ගැනීම, ප්‍රතිපත්ති නිවැරදිව විශ්ලේෂණය කර හඳුනා ගැනීම සහ ඒ යථාර්ථවාදීව සාර්ථක කර ගැනීම සඳහා උපාය මාර්ගික වැඩපිළිවෙලක් සැලසුම් කර ගැනීමත් ප්‍රතිපත්ති හඳුනා ගැනීම වගේම වැදගත් කාරණයක්. හොඳයි, ස්තුතියි හිටපු ජනාධිපති ලේකම්තුමා උදය සෙනවිරත්න මැතිතුමන් මේ සාකච්ඡාවට අවශ්‍ය කරන ප්‍රවේශය ලබා ගත්තේ
ප්‍රතිපත්තියක් කියන්නේ කොමක්ද? ප්‍රතිපත්තියක් රටකට කොයිතරම් වැදගත් වෙනවද කියන කාරණය සම්බන්ධයෙන්. ඒ වගේම තවත් අත්දැකීම් බහුල ඉතාම කෘතාස්ත රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ විවිධ තනතුරු හෙබවූ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මැතිතුමන් අපිත් සමග මේ සාකච්ඡාවට සහභාගී වී සිටිනවා. ඒ අපිට මේ විද්වතුන් සමග සාකච්ඡා කිරීමෙන් අපි හැමදාම ප්‍රතිපත්ති පිළිබඳව කතා බහ කරනවා. ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා කියනවා. ජාතික ප්‍රතිපත්තීන් පිළිබඳව අපි කතා බහ කරනවා. ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා කියනවා. හැම ආණ්ඩුවක්ම බලයට එනකොට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිපත්ති බොහෝ වෙලාවල් වලට අවසානයේදී ක්‍රියාත්මක වනවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී අපිට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ලේකම්තුමනි ඔබතුමන්ගෙන් අහන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කියන කාරණය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් අවධානයක් අපි යොමු කරනවා. පාර්ලිමේන්තුව පිළිබඳව කතා බහ කරනකොට මහජන නියෝජිතයන්ට අපි පරමාධිපත්‍ය බලයෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදීන් වුණ පත් කර තිබෙන්නේ මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට. ජනතාව හිතාගෙන ඉන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ මූලික වගකීම දේශපාලඥයා සතුයි කියලා. ඔව් ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තියක් ආරම්භ වෙන්නේ නැත්නම් ඒ බීජය හටගන්නේ දේශපාලනඥයන් තුලින්. මේ රාජ්‍ය නිලධාරීන් නැත්නම් විවිධ ශාස්ත්‍රවල විද්වතුන් කරන්නේ ඒගොල්ලන්ගෙන් බිහිවෙන ප්‍රතිපත්තිමය රාමුව නැත්නම් ප්‍රතිපත්තියට අදාළ මූලික බීජය අරගෙන ඒක මේ ක්‍රමානුකූලව සකස් කරලා ඉදිරිපත් කිරීමක් තමයි නිලධාරීන් නැත්නම් විද්වතුන් විසින් කරන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහර රජය තීරණය කරනවා අපි මේ ඒගොල්ලගේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක. සමහර වෙලාවට ප්‍රතිපත්ති කියන එක තියෙනවා. ප්‍රතිපත්ති එක එක මට්ටමේ ප්‍රතිපත්ති තියෙනවා. අපිට පුජ්‍යලයකටත් ප්‍රතිපත්තියක් තියෙනවා. පුජ්‍යලයකට කෙවට කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සෙක් කියලා. ඒ කියන්නේ ඒ පුජ්‍යලයා අපිට තේරුම් ගන්න බෑ. ඒ වගේ තමයි රජයක් වුණාමත් ඒ රජයේ ප්‍රතිපත්තියක් නැත්නම් ඒ රජය යන්නේ මොන දිශාවටද කරන්නේ මොනවද කියන එක රටේ ජනතාවටවත් එහෙම නැත්නම් පිටස්තර ජනතාවටවත් තේරුම් ගන්න අමාරුයි පැහැදිලි ප්‍රතිපත්තියක් නැත්නම්. මෙතෙන්දී හුඟක් වෙලාවට ප්‍රතිපත්තිය කියන කාරණය ඉතා ප්‍රතිපත්තියක් ගත්තම ප්‍රතිපත්තිය තියෙන පුළුවන් සර්ව ආර්ථික ප්‍රතිපත්ති. කියන්නේ උඩම ලෙවල් එකේ ප්‍රතිපත්ති. ඊට පස්සේ තියෙනවා ආංශීය ප්‍රතිපත්ති. කියන්නේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය, අධ්‍යාපන, සෞඛ්‍ය ඒ වගේ විවිධ ආංශීය ප්‍රතිපත්ති තියෙනවා. ඊළඟට තියෙන පුළුවන් සමහර රටවල නම් ප්‍රාදේශීය ප්‍රතිපත්තියත් අපිට නැති රට කුඩා නිසා හැම විශාල වශයෙන් ප්‍රාදේශීය ප්‍රතිපත්ති තියෙන අමාරුයි. ඒ වගේ ප්‍රතිපත්ති තියෙන එක එක විදියට. දැන් මේ ප්‍රතිපත්ති හුඟක් කියන ප්‍රතිපත්තිය කියන එක සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට වෙන්නේ පොඩි ප්‍රකාශනයක්. අපේ රට ගත්තත් අපේ ප්‍රතිපත්ති තියෙනවා. නමුත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නම් කිසියම් උපාය මාර්ග රාශියක් අවශ්‍ය වෙනවා. අපි ප්‍රතිපත්තියක් නියම කර තීරණය කරගෙන ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන්න පාවිච්චි කරන උපාය මාර්ග නැත්නම් අනිකුත් වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාකාරකම් ඒකට ගැලපෙන්නේ නැත්නම් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට වෙන්නේ අපි දකින්නේ ප්‍රතිපත්තිය තියෙනවා. නමුත් ප්‍රතිපත්තියක් අපි හුඟක් වෙලාවට නිකන් පුරුද්දක් වශයෙන් කියන මේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියලා. ඒක නෙමෙයි ප්‍රතිපත්තියක් තියෙන හුඟක් වෙලාවට. නමුත් ඒ ප්‍රතිපත්තියට ළඟා වෙන්න අපි අනුගමනය කරන වැඩපිළිවෙලේ තමයි ආබාධ තියෙන්නේ. ඒ වැඩපිළිවෙල සමහරට ඒ ප්‍රතිපත්තියට ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන් අපි කරන දේවල්. අපි සමහරට කියනවා අපි රට සහලෙන් ස්වයං පෝෂිත කරනවා කියලා. එහෙම කියලා අපි ඒකට ඉදිරිපත් කරන වැඩපිළිවෙලවල් සමහරට රට සහල් නැති කරනවා වෙන්න පුළුවන්. රට නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ කුගත් දේවල් තියෙනවා. අපි කියනවා මේ අපි මේ අධ්‍යාපනයේ ප්‍රතිලාභ සියල්ලම දුප්පතුන්ට ලබා දෙන්න විදිය වැඩ ප්‍රතිපත්තියක් කියලා අපේ. නමුත් අපි ක්‍රියාත්මක කරන වැඩසටහන් වලදී සමහරට අධ්‍යාපනයේ ප්‍රතිලාභ දුප්පතුන්ට නෙමෙයි යන්න ලැබෙන සමහරලාට පුළුවන් අයට. ඒ වගේ මේ ප්‍රතිපත්ති වල තියෙන ප්‍රතිපත්තියට වඩා අඩුපාඩුව තියෙන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා අනුගමනය කරන ක්‍රියාකාරකම් උපාය මාර්ග සහ ව්‍යාපෘතිවල. දැන් මේ සමහරලාට අපි කියන්න පුළුවන් දැන් කෘෂිකර්ම දැන් ඒ වගේම දැන් අපේ සෙනවිරත් මහත්මයා කිව්වා වගේ විදේශ ප්‍රතිපත්ති. දැන් එක රටවල් වල තියෙනවා එක විදිහේ විදේශ ප්‍රතිපත්ති.
දැන් විදේශ ප්‍රතිපත්තියකින් සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන සුළු කාරණයක් වශයෙන් ගත්තොත් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍යතාන්ත්‍රිකව ජාත්‍යන්තර වශයෙන් ඇති වෙන ගැටුමකට නොගිහිල්ලා තෝරා බේරා ගන්න පුළුවන් වීම තමයි විශේෂයෙන්ම අපි විදේශ ප්‍රතිපත්තියකින් බලාපොරොත්තු වෙන ඕනම රටක්. ඊට අමතරව තවත් තියෙනවා අපිට විදේශ උදව්පදව් ලබා ගැනීම, වෙළඳාම, ඒ වගේ නොයෙකුත් ආර්ථික සම්බන්ධතාව ඒ වගේ දේවල් තියෙනවා. දැන් සමහර නමුත් මේ හුඟක් රටවල් වල මේ තියෙන විදේශ ප්‍රතිපත්තිය කියන එක ප්‍රතිපත්තියට මේ කාලයක් නියම කරන්න අමාරුයි. විශේෂයෙන් ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගත්තොත් ඒ ප්‍රතිපත්ති රාමුව දීර්ඝ කාලීනයි. නමුත් ඒක ඍජු දැඩි ප්‍රතිපත්තියක් වෙන්නත් බෑ. ඒක වරින් වර අවශ්‍යතාවයන් අනුව වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ප්‍රතිපත්තිය කියන එක ආණ්ඩුවෙන් ආණ්ඩුවට නැත්නම් ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ලේකම්වරයාගෙන් ලේකම්වරයාට වෙනස් වෙන දෙයක් විය යුතු නැහැ. ඒ ප්‍රතිපත්තියක් නම් අපි එක දිශාවකට දිගටම ගමන් කරනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය. ඒගොල්ලන්ගේ විදේශ ප්‍රතිපත්තිය පහුගිය අවුරුදු ගානෙම එකම දිහාවකට යන. ඒගොල්ලෝගේ විදේශ ප්‍රතිපත්තියේ මූලික හරය තියෙන්නේ ඇමරිකාවේ පුරවැසියන් සහ ඔවුන්ගේ හිතවතුන්ගේ ආරක්ෂාව. ඒක තමයි පළවෙනි කාරණේ ඒගොල්ලන්ගේ. ඇමරිකන් පුරවැසියන්ගේ හා හිතවතුන්ගේ ආරක්ෂාව. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳපොළට අඛණ්ඩව බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඒගොල්ලන්ට තියෙන අයිතිය සුරක්ෂිත කර ගැනීම. ආයි තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් ජාත්‍යන්තර බල තුලනය. ඊට පස්සේ ආයි තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ලෝකයේ ආරක්ෂා කිරීම. දැන් ඒගොල්ලෝ ආණ්ඩු වෙනස් වුණත්, ජනාධිපති වෙනස් වුණත්, කවුරු වෙනස් වුණත් ඔය මූලික කාරණා හතරෙන් පිට යන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝගේ උපාය මාර්ගයන් වරින් වර වෙනස් කරනවා. සමහරවිට ජෝර්ජ් බුෂ්ගේ උපාය මාර්ගය බැරි වෙන්න පුළුවන් අර බලාපොරොත්තු වෙන තැනට යන්න. ඊළඟට එන එක්කෙනා ඒක ඒ හොඳයි කියලා හිතන පැත්තට වෙනස් කරනවා. ඒක ඇති වරදක් නෑ. උපාය මාර්ග වරින් වර වෙනස් කරන්න ඕන. නමුත් අපි ලංකාව වගේ රටක් ගත්තොත් වෙලා තියෙන්නේ අපේ ප්‍රතිපත්ති රාමුවක් නෑ හුඟක් දේවල් වලට. සමහර ඒවාට තියෙනවා. අපි ගත්තොත් අධ්‍යාපනය ගත්තොත් අපේ තියෙන එක ප්‍රතිපත්තියක් මේ ජාති ආගම් හෝ කුල පන්ති ભેදයකින් තොරව හැම පුජ්‍යලයකටම හෝඩියේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබා ගත යුතුයි කියලා. ඒ ප්‍රතිපත්තිය කොහෙවත් ලියවිලා තියෙනවා. ලියවිලත් නැතත් ඒ ප්‍රතිපත්තිය නිකන් ස්ථායී වෙලා තියෙනවා. ඒක දැන් දිගටම පවතිනවා. නමුත් දැන් වරින් වර බලයට එන ආණ්ඩු මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට ලැබීමට ගනු ලබන පියවරල් වෙනස් වෙනවා. ඒ එන්නේ වෙනස් වීම නිසා සමහර වෙලාවට අපේ අර ප්‍රතිපත්තිය මූලික ප්‍රතිපත්තියට හානිදායක වෙන වෙලාවල් තියෙනවා. ලේකම්තුනි අපි මේ පිළිබඳව කතා බහ කරමු. ඔබතුමන් හොඳ තැනකට සාකච්ඡාව ගෙනාවි. අපි ආණ්ඩුවක් වෙනස් වෙනකොට විතරක් නෙවෙයි ලේකම්තුනි සමාජයට අමාත්‍යවරයා වෙනස් වෙනකොටත් ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ඔබතුමන් පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වගේම පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට කටයුතු කරා. පළාත් සභා ක්‍රමය ලංකාවේ ඇති වෙන්නේ මීට දශක 3කට පමණ ඉහතදී. ඒත් පළාත් සභා ඇති කිරීමේදී පළාත් සභාවට යම් ව්‍යවස්ථාවක් වැනි දෙයක් නිර්මාණය කර තිබෙනවා නම් එහි එක්තැනක සඳහන් වෙනවා පළාත් සභාව කටයුතු කළ යුත්තේ ජාතික ප්‍රතිපත්තිය මත පිහිටා හිඳගෙන කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැහැ. සමහරක් තැන්වලදී. මොකක්ද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? මම හිතන්නේ මේ අපේ ලංකාවේ විශේෂයෙන්ම ප්‍රතිපත්ති සකස් කිරීමේදී මම මගේ පොතක මම සඳහන් කරලා තියෙනවා රටක ප්‍රතිපත්ති ශක්තිමත් නම් ඒ රටේ ජනතාව ඒ අනුසාරයෙන් සපවත් ජීවිතයක් ගත කරන නැත්නම් පහසුකම් සහිත ජීවිතයක්. යම්කිසි සමාජයක ප්‍රතිපත්ති දුර්වල නම් ඊට තුලනාත්මකව ඒ රටේ ජනතාව අපහසුතාවයකට පත් වෙනවා කියන එක. දැන් අපි බැලුවොත් දියුණු රටක ප්‍රතිපත්ති වල තියෙන දියුණුභාවය ඒවයේ ක්‍රමෝපායික භාවය මත තමයි රටවල මිනිස්සු සපවත් ජීවිතයක් එහෙම නැත්නම් පහසුකම් සහිත ජීවිතයක් ගත කරන්නේ. දැන් අපේ රටේ එහෙම නැති නිසා තමයි අපේ රටේ මිනිස්සු ඇත්තටම මේ විදියට යම්කිසි විදියේ අපහසුකම් සහිත ජීවිතයක් ගත කරන්නේ. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ විශේෂයෙන්ම පළාත් සභා එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ පරිපාලන ව්‍යුහය සකස් කිරීමේ ප්‍රතිපත්තිය.
දැන් අපි තුමේ පරිපාලන විහිළු සකස් කිරීමේ ප්‍රතිපත්තියේදී අපි දන්නවා මධ්‍යම රජය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ යම්කිසි කාලයක් දේශපාලන වශයෙන් හඬක් නැගුණා. මේ බලය විමධ්‍යගත කරන්න ඕනයි කියන කාරණා විශේෂයෙන්ම ඔය ත්‍රස්තවාදී කතාවල් නිසා ඊට පස්සේ ඒ කාණුව තමයි පළාත් සභා මේ රටේ පිහිටවන්නේ. එතකොට මේ ප්‍රතිපත්තිය අපි පිහිටෙව්වට ඇත්තටම මේ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ඕනම ප්‍රතිපත්තිය අපි හිතමු ජාතික මට්ටමේ ප්‍රතිපත්ති ඊට අමතරව පහළ මට්ටමේ තියෙන ප්‍රතිපත්ති ඇත්තටම කිසියම් ඒකාබද්ධතාවයක් සහිත වෙන්න ඕනේ. අනිත් ප්‍රතිපත්තිය සකස් කිරීම විශේෂයෙන් ප්‍රතිපත්ති විශ්ලේෂණයක් කරලා. දැන් අපි බොහෝ ප්‍රතිපත්ති ලංකාවේ ඇති කරන්නේ දේශපාලඥයෝගේ හීන විදියට. එහෙම නැත්නම් යම්කිසි බලපෑමක් යටතේ. දැන් අපි හිතමු පළාත් සභා ක්‍රමයේ එක්තරා බලපෑමක් යටතේ. නමුත් ඇත්තටම මගේ තර්කයක් තියෙනවා මේ රටේ මිල අධිකම ප්‍රතිපත්තිය තමයි පරිපාලන ප්‍රතිපත්තිය. මිල අධිකම. දැන් අපි තුමු ලංකාවේ උදාහරණයක් විදියට මධ්‍යම රජය යටතේ විශාල අමාත්‍යවරු ප්‍රමාණයක් ඊට පස්සේ පළාත් සභා 9ක් යටතේ විශාල නිලධාරි සංඛ්‍යාවක් දේශපාලන සංඛ්‍යාවක් ඊට පස්සේ පහළ මට්ටමට ගියාම පළාත් පාලන ආයතන මට්ටමේ විශාල පිරිසක් නඩත්තු කරනවා. එතකොට මෙතන විශ්ලේෂණයකදීලා නැහැ මේ ප්‍රතිපත්තිය ඇත්තටම වියදම් ඵලදායීතාව කොහොමද කියන එක. දැන් අපි මේ විශාල වශයෙන් මේ කරන පරිපාලන ඔක්කොම පරිපාලනයනේ. දැන් මධ්‍යම රජය ගත්තත් මධ්‍යම රජය ගත්තත් ඊට පස්සේ පළාත් සභා ව්‍යුහය ගත්තත් පළාත් පාලන ව්‍යුහය ගත්තත් මේ ඔක්කොම ඇති කරලා තියෙන ජනතාවට පහසු කරණයට. නමුත් මේ ජනතාවට පහසු කරණය කියන එක ඊටා මිල අධිකයි. මම හිතන්නේ ලංකාවේ මිල අධිකම ව්‍යාපෘතිය තමයි මේ පරිපාලනය. මිල අධිකම ඊටා විශාල පිරිසක් නඩත්තු කරන ඒ වගේම මේක තුල තීරණ ගැනීමේ ස්වරූපය එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තිය තුල යම් තීරණ ගැනීම බොහෝ දුර දේශපාලනය කරන වෙලා. ඒතකොට මේක ඇත්තට මිල අධිකයි. අපි කියන cost effectiveness එක very low. ඊළඟට මේක සමාජයට වැඩදායී බව. එහෙම නැත්නම් අපේ රටේ සංවර්ධනයට කොච්චර දායක වෙලාද තියනවද කියන එක ඇනලයිස් කරලා නැහැ අපි. එහෙම ඇනලයිස් නොකර පළාත් සභා ක්‍රමෙ පිටේවුවා. එහෙම ඇනලයිස් නොකර එහෙම විග්‍රහයක නොවේදී සුවිශාල පළාත් පාලන ව්‍යුහයක් අපි නඩත්තු කරනවා. එතකොට ඕනම රටක මේ ව්‍යුහයන් සකස් කිරීමේදී මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන්ම අපි රජයක ප්‍රතිපත්ති සකස් කිරීමේ රජය බලන්න ඕනේ මේක ඉතාමත්ම අඩු වියදම් පිරිවැයකින් වැඩි වාසියක් ලබා දීම ජනතාවට. නමුත් අපි ඒක අනිත් පැත්ත තමයි කරන්නේ. විශේෂයෙන් පළාත් සභා ක්‍රමය, පළාත් පාලන ක්‍රමය ලංකාවේ ඉතාමත්ම මිල අධික ඒ වගේම ජනතාවට පහසු කරන යතින් ඉතා දුර්වල තැනක ඉන්නේ. ඒකට හේතුව තමයි මේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී කිසියම් දුරකට මේවා අධ්‍යයනය කරලා එහෙම නැත්නම් විශ්ලේෂණය කරලා ක්‍රමෝපායික නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කරලා මේ කොහොමද ක්‍රමෝපායික කරන්නේ? දැන් අපි බැලුවොත් මධ්‍යම රජය තියෙනවා. දැන් මධ්‍යම රජයට අනුගාමිකව පළාත් සභා පිහිටවීම. නැත්නම් මධ්‍යම රජයේ ප්‍රතිපත්තියම පහළ මට්ටමේ ක්‍රියාත්මක කිරීම. ඒකට අනුසාරයෙන් පළාත් පාලන පහළ මට්ටම ක්‍රියාත්මක වීම. වැනි අර ඒකාග්‍රතාවය තියෙනවා නම් මීට වැඩි ජනතාවට යම්කිසි සේවයක් වෙනවා. ඒ කරන ලද වියදමට. ඒ වගේ මේ වගේදී අපි බැලුවොත් මේ වගේ ක්‍රියාකාරකම් අපි හිතමු ඒකාබද්ධතාවය ඇති කරොත්. දැන් අපි හිතමු අමාත්‍යංශ සහ පළාත් සභා අතර සැලසුම් කරන එකක් කරනවා නම් ඒක විවිධයි. පළාත් සභා ක්‍රමයේ සැලසුම් කරන වෙන එකක්, මධ්‍යම රජයේ සැලසුම් කරන වෙන එකක්, ඩුප්ලිකේෂන් නැත්නම් ද්විතීයකරණ ඉතා ඉහළයි. වැඩ දෙගොල්ලම කරන එකම වැඩේ. ඒකම නිලධාරීත් ඉන්න එකම වැඩේ කරනවා. දේශපාලනෙත් ඉන්න එකම වැඩේ කරනවා. ඒ මේ පළාත් පාලන විෂය ගත්තොත් ලංකාවේ ඒ ප්‍රතිපත්තිය ගත්තොත් ලංකාවේ මට කියන්න පුළුවන් අසාර්ථකයි කියලා. මොකද මම බොහෝ රටවලදී මම අත්දැකලා තියෙන මම ඔබතුමාට දුන්න පොතෙත් මල් ලියලා තියෙන්නේ එවැනි ඵලදායී දෙයක් ලංකාවේ කරන්න බෑ කියන එක. අපි කියන්න පුළුවන් මේක අසාර්ථක ප්‍රතිපත්ති කළමනාකරණයක් තමයි තියෙන්නේ අපේ විමධ්‍යගත පරිපාලනයේ. හොඳයි ස්තුතියි. අපි කතා බහ කරමින් සිටින්නේ අද දිනේදී බහුවර්ණ තුලින් අපි නිවැරදි උත්තරයක් නැත්නම් හරි උත්තරයක් තෝරා ගන්නට උත්සාහ දරන්නේ රටකට ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ ඇයි ප්‍රතිපත්ති තුලින් රටක් දියුණු වන්නට පුළුවන්ද එහෙම නැත්නම් වෙනත් මානයකට රටක් යොමු වන්නට පුළුවන්ද කියන කාරණය සම්බන්ධයෙන් සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට.
අපි අද බහුවර්ණ තුලින් කතා බහ කරමින් සිටින්නේ රටකට ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය පිළිබඳව. අපිත් එක්ක අද කතිකාවට එකතු වී සිටින්නේ හිටපු ජනාධිපති ලේකම් උදය ආරෝසන විරත් මහතා. ඒ වගේම හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මහතා සහ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් චිනසිරි දඩල්ගේ මහතා. මම කැමතියි හිටපු ජනාධිපති ලේකම්තුමන්ට මේ වටේ ආරම්භ කිරීමේදී අපේ හිටපු පළාත් පාලන ලේකම්තුමා මට මේ කතිකාව ආරම්භ කිරීමට ප්‍රථම මෙන්න මේ පොත ලබා දුන්නා. මේක පුළුවන් නම් අපිට පෙන්වන්නට. මේකේ තිබෙන්නේ ප්‍රතිපත්ති අධ්‍යක්ීම් විචාරය මේ ඒවා මෙහෙ බෑ මචං කියන මේ පොතේ තිබෙනවා බොහෝ කරුණු කාරණා ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. ඒ එක්තැනක මේ පූර්විකාවෙම තියෙන කාරණයක් මම කැමතියි මේ දෙවෙනි වටේ ආරම්භ කරන්නට යොදා ගන්නට. ශ්‍රී ලංකාවේ බොහෝ දේවල් දේශපාලනීකරණය වී ඇති බවට තවත් මතවාදයක් ඇත. සියලු සංකල්ප හඳුනාගන්නේ සහ ක්‍රියාත්මක කිරීමේ නියමයන් ඇති කරන්නේද ඒට සමගාමී දේශපාලනමය තීරණ මත බවටද සමාජ තීරණයන් පවතී. අධ්‍යාපන සෞඛ්‍ය දිනුදුකම පිටු දැකීම රාජ්‍ය සේවය සහනාධාර පෞද්ගලීකරණ යනාදී ඕනෑම ප්‍රතිපත්තිමය සම්බන්ධතා පවතින අංශයන්ගේ පැවැත්ම දේශපාලන අවස්ථාවන් මත තීරණය වන බවට පවතින එම මතය නිසා වෘත්තීයමය කළමනාකරණය හා පරිපාලන මතවාදයන් සඳහා පවතින ඉඩකඩ සීමා වී ඇත. ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුත්ත දේශපාලඥයන්ට බාර වෙනවා. ඔවුන් අපි පත් කර යවන නිසා අපි හැමෝටම තීරණ ගන්නට බැරි නිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඔවුන් අපි යවනවා අපි වෙනුවෙන් තීරණ ගන්නට ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට. හැබැයි මේ හැම දෙයක්ම අපිට දේශපාලඥයන්ට බාර දීලා ඉන්න පුළුවන්ද ඒකමතු? මම හිතන්නේ ඔය කියන කතන්දරේ සත්‍යයක් වගේම ඒකට තව එකතු කළ හැකි කාරණාවක් තියෙනවා. මූලික වශයෙන් අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටක බොහෝ විට තීන්දුව මූලික වශයෙන් බීජේ හටගන්නේ දේශපාලන පදනමක් තුල. හැබැයි මේ දේශපාලන තීන්දුව ගැනීමට උපකාර වන සංසිද්ධීන් රාශියක් රාජ්‍ය අංශයේ නිලධාරීන් තුලින් හෝ විද්වත් සමාජය තුලින් හෝ පොදු ජනතාවගේ ඉල්ලීම් තුලින් හෝ ඒ සමාජ අවශ්‍යතාවයන් තුලින් බිහි වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රතිපත්තිමය බීජය හට ගැනීමේ සාධකයට බොහෝ හේතුන් තියෙන්න පුළුවන්. ඒක දේශපාලඥයෙක්ගේ හිතේ ඇති වුණාට ඊට හේතු සාධක වන කාරණා රාශියක් තියෙනවා. නමුත් රටක මෙහෙවීම බාර වෙන්නේ දේශපාලන නායකත්වයටනේ. එතකොට ඒ දේශපාලන නායකත්වයේ තුලින් බිහි වෙන ඒ ප්‍රතිපත්තිමය සිතිවිල්ල මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය මම හිතන්නේ අනිකුත් විද්වතුන් සහ අනිත් රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සමස්ත සමාජයේ තුල ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ සඳහා ඒ සිතිවිල්ල වඩාත් පෝෂණය කරලා වඩාත් සකස් කරලා වඩාත් යථාර්ථවාදී ප්‍රායෝගික වැඩපිළිවෙලක් බවට පත් කිරීමේ වගකීම සමාජයේ බොහෝ අයට තියෙනවා. අනිත් පාර්ශ්වකරුවන්ට තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවයට තියෙනවා. විද්වතුන්ට තියෙනවා. සමාජයේ අනිකුත් බලපෑම් කරන හැකි කණ්ඩායම් වලට තියෙනවා. ඒ ඔවුන්ගේ මතවාදයන් සියල්ලගෙන් පෝෂණය කරගනිමින් ඒ සිතිවිල්ල වඩාත් යථාර්ථවාදී ප්‍රායෝගික වැඩපිළිවෙලක් බවට පත් කර ගැනීම තමයි සාර්ථකත්වයේ කරා ළඟාවීමට තියෙන උපාය මාර්ගය. ඉතින් බොහෝ විට වැඩි තියෙන්නේ දැන් මේ අපි මේ ක්‍රියාත්මක කිරීමේදී එවැනි ප්‍රවේශයක් තුල කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ. දැන් හොඳ යහපත් සිතිවිල්ලක් වුණත් ඒ යථාර්ථවාදීව ක්‍රියාවට නැංවීමේදී අර අමරසේකර මැතිතුමා කිව්වා වගේ නොයෙකුත් අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ඒ ප්‍රතිපත්තිය පිළිබඳ නිර්වුල් නිවැරදි අවබෝධයක් හරියට සමාජගත වුණාද කියන ප්‍රශ්නේ පළමුවෙන් එනවා. ඉන්පස්සේ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම සඳහා අපි අනුගමනය කරන උපාය මාර්ගයක ප්‍රවේශය උතරම් දුරට සාර්ථකද
කොතරම් දුරට ප්‍රායෝගිකද කොතරම් දුරට කාලීනද කියන මෙවැනි සාධකත් බලපානවා. ඉතින් ඒ නිසා ඒවා මෙහෙවීමේ වගකීම බොහෝ විට ඇත්තට වශයෙන්ම නිලධාරීන් සහ අනිකුත් බල කණ්ඩායම් වලට පැවරෙනවා. ඉතින් ඒ නිසා අපි එක පැත්තකින් ඒ දේශපාලඥයෙක් තුල හෝ ඒ දේශපාලන නායකත්වයේ තුලින් බිහි වෙන සිතිවිල්ල යථාර්ථයක් බවට සමාජයේ ප්‍රගමණයට හේතු වන ක්‍රියාවලියක් බවට පත්කිරීමේ වගකීමේදී අනිත් පාර්ශවයන් මම හිතන්නේ ඒට දායක වීම අවශ්‍යයි. සුබවාදීව ඒකට දායක වීම අවශ්‍යයි. ඒ අඩුපාඩු සකස් කරගනිමින් නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා හැමෝගෙම දායකත්වය අවශ්‍යයි. ඉතින් ඒ සඳහා හොඳ නායකත්වයක් ලබා දීම දේශපාලන නායකත්වයේ වගකීම. ඉතින් ඒ දේශපාලන නායකත්වයේ හරියට මෙහෙවනවා නම් මම හිතන්නේ අපිට ඒ සිතිවිල්ල ඒ ප්‍රතිපත්තිමය සිතිවිල්ල වඩා සුබවාදී යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අවකාශය තියෙනවා. අර අමරසේකර මහත්මයා කිව්වා වගේම ඒ හොඳ සමාජයේ කාටත් පිළිගත හැකි කාටත් ප්‍රතිඵලදායි ප්‍රතිපත්තිමය සිතිවිල්ලක් නම් එහි අඛණ්ඩ පැවැත්මක් අවශ්‍යයි. වරින් වර දේශපාලන වෙනස් වීම නිසා හෝ නායකත්වයේ වෙනස් වීම නිසා හෝ කාලීනව යම් යම් උපාය මාර්ගවල වෙනසක් සිදු වුණත් ඒ මූලික හරය වෙනස් නොවි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ධෛර්යවන්ත වීම අවශ්‍යයි. නමුත් අපේ රටේ ගොඩක් වෙලාවට වෙන්නේ ඒ සිතිවිල්ල ඇති කරගත්ත දේශපාලන නායකත්වය හෝ ඒ නායකත්වයේ වෙනස් වීමත් එක්කම අර අඛණ්ඩ බව නැති වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙළ යම් ක්‍රියාත්මක වීමෙන් අර බලාපොරොත්තු වෙන ඉලක්කය කරා සමාජයක් ගෙනියන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා සමහරට අපි එකම තැන එකම කාරණේට එකම තැන පල් වෙමින් ඉන්න වෙනවා. නමුත් මං හිතන්නේ යහපත් සමාජයේ කාටත් වැඩදායි සිතිවිල්ලක් නම් ප්‍රතිපත්තියක් නම් ඒ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි බලපෑමක් විශේෂයෙන් රාජ්‍ය තන්ත්‍රයට කළ හැකියි. දැන් විශේෂයෙන් අමරසේකර මහත්මයා සඳහන් කර ආකාරයෙන් ඇමරිකාව හෝ ඉන්දියාව වගේ රටවල් වල ඒ රටවල් වල මූලික ප්‍රතිපත්ති අඛණ්ඩව පවතින්නේ රාජ්‍ය තන්ත්‍රයේ තියෙන ශක්තිමත් භාවය නිසා. දේශපාලන වශයෙන් ගන්නව ලබන උපාය මාර්ග වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ මූලික ප්‍රතිපත්ති රාමුව අඛණ්ඩව පවතිනවා. ඉතින් ඒ නිසා සමාජ ප්‍රගමනයක් ඒ තුලින් දකින්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපේ වගේ රටකත් අපි සමාජයේ දැනුවත් කරලා සමාජයේ බලවන්ත කරන්න ඕන එවැනි හොඳ යහපත් ප්‍රතිපත්තීන් අඛණ්ඩව ගෙන යාම සඳහා ස්ථීර වැඩපිළිවෙලක් උපාමාර්ග වැඩපිළිවෙලක් සකස් කරගන්න. හොඳයි. අමරසේකර මහත්මයා දැන් අපි කතා බහ කරනවා අපිට ප්‍රතිපත්තියක් තිබෙනවා නම් ඉතාමත්ම හොඳයි කියන එක රටට යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් වෙන්නට පුළුවන් යම් ආංශික ප්‍රතිපත්තියක් වෙන්නට පුළුවන් අපිට සම්පාදනය කරගන්නට පුළුවන් නම් හොඳයි කියලා. නමුත් අපි රටක් විදිහට අරගෙන බැලුවොත් දැන් නිදහස ලබාගෙන අවුරුදු 74ක් වෙනවා. මේ 74 තුලම අපි කතා බහ කරන්නේ අපි දියුණු වෙන ක්‍රමවේදයක් පිළිබඳව. යම් යම් අවස්ථාවලදී අපිට ඉතිහාසයේ හැරවුම් ලක්ෂයන් හම්බ වී තිබෙනවා අපි විසින්ම මග හැරගත්ත. එවැනි අවස්ථාවලදී අපිට ප්‍රතිපත්තියක් හදාගන්නට පුළුවන්කමක් තිබුණා නම් අද මේ වෙනකොට අපි මුහුණ දීලා තියෙන මේ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ නොදී ඉන්නට ඉඩ තිබුණා. ඔබතුමන් දකින විදියට කොයි වගේ තැන් වලද අපි වරද්දගත්තේ? ඔව් දැන් මම හිතන්නේ අපි මුළු නිදහස ගත්ත දවසේ ඉඳලා අපිට ලැබුණු හැම අවස්ථාවකම වගේ අපි මග හැරලා තියෙනවා. දැන් 40 නිදහස ගන්නකොට අපේ රටේ අද වගේ මේ විදේශ සංචිත පිළිබඳව හෝ විදේශ විනිමය පිළිබඳව හෝ අයවැය පිළිබඳව අයවැය හිගයක් පිළිබඳව ගැටලුවක් තිබුණේ නැහැ. මම හිතන්නේ ඒ වෙලාවනකොට ආසියාවේ ඉඳපු දෙවෙනි පොහොසත්ම රට ජපානයේ වරුණාම. ජපානයේ per capita එක පුජ්‍යල ආදායමට වැඩිය මට මතක විදිහට අපි $1යි පල්ලෙහාන් හිටියේ. නමුත් දැන් ඒ වෙලාවේ ලංකාවේ විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිපත්තිය උනේ කෘෂි කර්මයෙන් ලංකාව ඉදිරියට ගෙන යා යුතුයි කියන එක. අපි දන්නවා මේ විශේෂයෙන්ම මම දේශපාලන පක්ෂ පිළිබඳව කතා කරනවා නෙවෙයි. නමුත්
පක්ෂ ගැන කතා කාලේ කතා සඳහන් කරන්න වෙනවා. ඩී.එස්. සේනානායක මහත්මයාගේ එක ප්‍රතිපත්තියක් වුණේ විශේෂයෙන්ම කෘෂිකර්මාංශය තමයි මේ රටේ අනාගතය තියෙන්නේ කියන එක තමයි එතුමාගේ ප්‍රතිපත්තිය වුණේ. ඒ වගේම එතුමාගේ දැක්මක් තිබුණා මේ කෘෂිකර්මයේ ගොඩනගන්න ඕන අර ගම්බදව සම්ප්‍රදායක හිඳපු අර සියලු දේවල් තියෙන හොඳ ගොවි මහත්මයෙක් හදන්න. අක්කර 5-6ක් ඉඩම් තියෙන හොඳ ගයක් දොරක් හදාගත්තු හොඳ ගයක් දොරක් තියෙන හොඳ මේ වගේ නිකන් අර තෘප්තිමත් ගොවි මහත්මයෙක් හදන්න තමයි එතුමාගේ දර්ශනය වුණේ. ඒ අනුව තමයි එතුමා මේ විශේෂයෙන්ම ගොවි ජනපද පිහිටවලා විශාල ඉඩම් ප්‍රමාණයන් ලබා දීලා ඒ විදිහට විශාල වැඩ කොටසක් කරේ. නමුත් එතෙන්දී සමහර වෙලාවට අපිට මගහැරුණු කාරණයක් තමයි ඒක හදනකොට දැන් හැම මිනිස්සෙකුටම අක්කර 10ක විතර ඉඩමක් තියාගෙන තනියම වගා කරගෙන ඉන්න බෑ. ඒකට අවශ්‍යයි කම්කරු හමුදාවක්. ඒ කම්කරු හමුදාවක් අවශ්‍යයි කියන එක ගැන එතෙන්දී කලකා බැලුනේ නැහැ. ඒ වගේම හැම මිනිස්සෙකුටම ඒ ඉඩම් ලැබුණ හැම මිනිස්සෙකුටම අර කියපු එතුමා හිතපු විදිහේ අර තෘප්තිමත් ගොවි මහතෙක් වෙන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය යට උපතින්ම ලැබිලා නැහැ. ඒ නිසා තමයි හුඟක් වෙලාවට ඒ ඉඩම් ඒගොල්ලෝ එක උගස් තිව්වේ බදු තිව්වේ ඒ වගේ මේ ඉඩම් වල වැඩ කරන්න මිනිස්සු නැති වුණේ ඒ වැඩ කරන්න පිටින් මිනිස්සු ගෙනියන්න ඕන සීසන් එකට ඒ වගේ දේවල් තිබුණා. මොකද ඒ වෙලාවේ අපි හිතුවේ නැහැ කර්මිකකරණයක් ගැන. කෘෂි කර්මයෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතේ. නමුත් ඒකේ හොඳක් වුණා. ඒ නරකක් වුණේ නැහැ. ලංකාවේ ඒ වෙලාවේ මේ තෙත් කලාපයේ විශාල ජනගහන තෙරපීමක් තිබුණා. ඒ තෙරපීම අඩු කරන්න පුළුවන් වුණේ එතුමාගේ වැඩ පිළිවෙල නිසා. මේ වැඩි ජනගහනය ඒ ප්‍රතිවලට බෙදා හරින්න පුළුවන් වුණා. ඒ වගේම අපිට මතකයි දැන් එතකොට මේ ඒ කාලේම ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ අදහසක් තිබුණා රට කාර්මිකකරණය කරන්න ඕන කියලා. එතුමාගේ අදහස තුන රට කාර්මික විදුමත් කාර්මික සලස්ම සකස් කරලා කර්මාන්තකරණයට යන්න ඕන කියලා. නමුත් ඩී.එස්. සේනානායක මහත්මයාගෙන් පස්සේ බලය ලැබුණේ නැහැ එතුමාට. බලය ලැබුණේ ඩඩි සේනානායක මහත්මයාට. ඩඩි සේනානායක මහත්මයාත් අර ඩී.එස්. සේනානායක මහත්මයා ගිය පාරම තමයි ගමන් කරේ. එතකොට අපිට එතෙන්දී අර අත් වශයෙන්ම අර ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ තිබිච්ච දර්ශනයෙන් ප්‍රයෝජනයක් ගන්න තිබිච්ච අවස්ථාව මගහැරිලා ගියා. ඊට පස්සේ 60 ගණන් වල විශේෂයෙන් 56 බණ්ඩාරනායක මහත්මයා ඇවිල්ලා එතෙන්දී එතුමත් විශේෂ අවධානයක් යොමු කරා විශේෂයෙන්ම 5 අවුරුදු සැලැස්මක් හදලා රට කාර්මිකකරණය කරන්න. නමුත් ඒ සැලැස්ම කවදාවත් ක්‍රියාත්මක කරන්න හොඳේ නැහැ. හොඳ සැලැස්මක් හැදුවා. විශේෂඥ සහාය අරගෙන ලෝකෙම ඉන්න හොඳම විශේෂඥයෝ ගෙන්නලා සැලැස්මක් හැදුවා. නමුත් ක්‍රියාත්මක කරන්න උනේ නැහැ නොයෙකුත් හේතුන් නිසා. එතෙන්දිත් අපිට ඒ අවස්ථාව කාර්මිකකරණය කිරීමට තිබිච්ච අවස්ථාව මගහැරුණා. ඒ වගේම ඊට පස්සේ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පැමිණියා. එතෙන්දි කිසියම් විදියකට අර කර්මාන්ත ශාස්ත්‍රයට වැඩි අවධානයක් යොමු කරා. 60 ඉඳලා 77 වෙනකන් මුළු කාලයම ආණ්ඩුව මාරු වුණත් ඒ කාලේ කොගේම කවුරුත් කර්මිකකරණයට විශේෂ අවධානයක් යොමු කරා. ඒ නිසාවෙන් උඟක් කර්මාන්ත ඇති වුණා. උඟක් වෙලාවට අර හසු පිපෙන වගේ කර්මාන්ත ඇති වුණා. මේ භාණ්ඩවල ගුණාත්මක භාවයේ පිරිහුණා. භාණ්ඩ මිල වැඩි වුණා. නොයෙකුත් ගැටලු ඇති වුණා. නමුත් කාර්මිකකරණය කියන දේ ආරම්භ වුණා. සමහර කර්මාන්ත ඊටම සාර්ථකවත් කරගෙන ගියා. නමුත් ඊට පස්සේ ආයි 77 දී අපි ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙව්වා. දැන් 60 ගණන් වල ඉඳලා 77 වෙනකන් එක දිගට ආපු ප්‍රතිපත්ති එකපාරටම ඕවනයිට් එක රාත්‍රියකින් අපි අනිත් පැත්තට හැරෙව්වා. සියලුම දේවල් වෙලදාම සම්පූර්ණයෙන් 100%ක්ම විවෘත කරා. එතකොට මේ ආරම්භ කරපු ලදර කර්මාන්ත වලට ජීවත් වෙන්න බැරි වුණා. ඒ නිසා ඒ වගේම එතකොට විශේෂම කර්මාන්ත කරනවා කියන්නේ කරදරයි වෘත්තීය සමිති වල ප්‍රශ්න රෝමෝ සේවක ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම අත්හැරලා දාලා මේ සියලුම දෙනා පටන් ගත්තා බඩු ආනයනය කරන්න. දැන් එදා ඒ පටන් ගත්තු ආනයනය ආර්ථිකය තමයි අපි අද දක්වාම යන්නේ. අදත් අපි කරන්නේ ආනයනය කරන එක. මොකද අපි ඒකත් එක්ක අපි පාරිභෝගිකයන්ගේ රුචිකත්වයත් වෙනස් වුණා. අපි කැමති වුණා අර ඒ දවස්වල සිංගප්පූරුවෙන් හොංකොං වලින් ආපු නොයෙකුත් විදිහේ ටොයිස් බඩු වලට අපි හරි ආස වුණා. අපි ආසාවක් ගියේ ඒකට. ඉතින් ඒ නිසා
දැන් අදත් අපි පාරිභෝගිකයේ රුචිකත්වයේ තියෙන දේශීය නිෂ්පාදන වලට වඩා ආනයනික නිෂ්පාදන වලට අපි හුඟක් වෙලාවට කලයකට ගියත් අහන්නේ මේක මේ ඉම්පෝර්ටඩ්ද කියලාද? ඉම්පෝර්ටඩ් කිව්වොත් හරි කොහෙට ගෙනවත් කමන්නේ. ඉතින් අපි ඒ තැනදිත් ඒ කාර්මිකකරණය වෙන තිබිච්ච අවස්ථා මගහැරියා. ඊළඟට අපි හුඟක් වෙලාවට දැන් අපේ සිංහල දෙමළ ප්‍රශ්නේ අරගත්තොත් ඒ ප්‍රශ්නේ අපිට තිබුණ විසඳන අවස්ථාවල් ගොඩාක් තිබුණා. ඒ හැම අවස්ථාවකම වගේ අපි මගහැරගෙන තියෙනවා. ඒක බණ්ඩාරනායක මහත්මයා කිසියම් ප්‍රමාණයකට ඒ ආණ්ඩුව කියන්නත් ඕනේ ප්‍රශ්නයකට. නමුත් එතුමා විසඳුමකුත් ගෙනාවා. ඒ විසඳුම අපි ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. ඒක අත්හැරියා. කාලිනව කතා කරොත් ලේකම්තුමනි අපේ අග්‍රාමාත්‍ය හිටපු ලේකම්තුමා කිව්ව කාරණේ සම්බන්ධයෙන්ම තමයි ඔබතුමන්ටත් එහි දිගුවක් තමයි මේ ප්‍රශ්නේ යොමු වන්නේ. අපිට බොහෝ දේවල් මගේ හැරුණා බොහෝ අවස්ථාවල් වලදී. හැබැයි අපි සමහරක් දේවල් අපි අත්හදා බලන්නට කටයුතු කරපු තැන් තිබුණා. අපි ඒ වගේ යහපත් නැත්නම් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත තැන් තිබුණා. ඒ ආණ්ඩු වලදී නැත්නම් ඒ දේශපාලන බලාධිකාරීන් විසින් ගත්ත තීන්දුව తీරන සාවුන් ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්ති මත. ඒයින් හොඳම දේ තමයි අපි දැන්ටත් කතා කරන කඩිනම් මහවැලිය සම්බන්ධයෙන් අරගත්ත තීන්දුව තීරණය. ඒත් එක්කම විවෘත ආර්ථිකය පිළිබඳව දැන් අපේ අග්‍රාමාත්‍ය ලේකම්තුමා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්තුමා මතු කරා වගේ විවෘත ආර්ථිකය පිළිබඳව ඒත් ජනතාව එතනින් එහාට ගියාමත් කතා කරනවා නෑ 70 කාලේ සංවෘත ආර්ථිකයක් ඇති කර ගැනීම සඳහා අපේ ආර්ථිකයක් ඇති කර ගැනීම සඳහා ගිය ගමන පිළිබඳවත් අපි කතා බහ කළ යුතුයි කියන කාරණේ. ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව කතා කරද්දී ලේකම්තුමනි අපි කොයි වගේ තැනකද ඉන්නේ? මම හිතන්නේ අපි බටහිර ජාතීන්ට අවුරුදු 500ක් විතර යටත් වෙලා තිබුණා. මේ බටහිර ජාතීන්ගේ යටත් වීමත් එක තමයි ගෝලීකරණය කියන සංකල්පය ව්‍යාප්ත වෙලා යන්නේ. ඒතර ගෝලීකරණයෙන් අපි බ්‍රිතාන්‍ය පාලන නිදහස් වෙනකොට අපිට යම් යම් ගමන් මාර්ගයක් පිළිබඳ ඉවක් තිබුණා අපේ. ඒ මොකද්ද අපි ඇත්තරම මේ ගෝලීකරණයේ ආර්ථික අවශ්‍යතාවයන් එහෙම නැත්නම් ආර්ථික සම්බන්ධතාවයන් වලින් නැගිටීමේ ඉඩකඩ අපිට තිබුණා. දැන් අපිට ඊට පස්සෙ මේ දේශීය චින්තනයක් හරහා අපි හිතමු ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ඒ වගේ ජනසතු වගේ ආර්ථික ප්‍රතිපත්තීන් මත අපිට අර අවස්ථාව මම හිතන්නේ පස්සට ගියා කියන කාරණේ. මොකද හේතුව අපි මේ ගෝලීකරණයත් එක්ක තමයි ලෝක හැම එකක්ම දැන් අපි තුමු ඉස්සර චීනය රුසියාව වගේ තැනුත් ඒගොල්ලන්ගේ ආර්ථිකය හදාගත්ත දේශීය ආර්ථිකයක් කියන කාරණේට. නමුත් අපිත් ওই දේශීය ආර්ථිකයක් කතා කරාට අද එහෙම දේශීය ආර්ථිකයක් රැකෙන්න නම් මම හිතන්නේ ජාත්‍යන්තරකරණයත් එක්ක නැත්නම් ගෝලීකරණයත් එක්ක ඒ වෙනස්කම් සමග අපි ඒකාබද්ධව යා යුතුමයි. දැන් අපි තුමු සමහරවිට අපේ කෘෂි කර්මය අපි තාම තියෙන ප්‍රාථමික මට්ටමේ. ඒතකොට අපේ වැවිලි කර්මාන්ත අපි තුමු උදාහරණ තේ කර්මාන්ත අපේ තාම තියෙන ප්‍රාථමික මට්ටමේ. නමුත් ඒවා අපි තුමු වැලියු ඇඩඩ් කරලා ඒවට අගයන් එකතු කරලා ඒවට විශාල ඒ කියන්නේ අපි දැන් නිකම්ම නිකන් යන තේ වෙනකොට අපි මේ වැලියු ඇඩිෂන් එකක් කරන්නේ නැහැ. අපිට ඒවා කළ හැකි වෙන්නේ අනිවාර්යෙන්ම අපි ගෝලීකරණයේ තාක්ෂණයත් එක්ක අපි ඒකාබද්ධ වුණොත්. ඒතර ඒක තමයි විවෘත ආර්ථික වෙළඳපොළ කියලා කියන්නේ. හැබැයි අපි මේ සමහර ප්‍රතිපත්තිවල අපේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ අපේ හිරවීමක් තියෙනවා. මොකද අපි හිතමු උදාහරණයක් විදියට මම දකින්නේ බොහෝ දියුණු රටවල තියෙන ප්‍රතිපත්ති කතෘකාරක ප්‍රතිපත්ති. මොකද ඒක කතෘකාරක කියලා මම කියන්නේ සාමාන්‍ය මේ ප්‍රතිපත්තිය ඕනම එකකින් වෙනොනේ ජනතාවට සුබ සිද්ධිය. එහෙම නැත්නම් ජනතාවගේ හාලුකරුවන් කර ගැනීම. නමුත් අපේ රටේ විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රශ්නය ජනස්තුතු වගේ පිළිබඳ ප්‍රශ්නය මත මේ දේශීය චින්තනයක් කියන එක තුල අපේ අවස්ථාවන් සීමා වෙනවා. ඒ අවස්ථාවන් සීමාවෙන්ම තුල අපි ප්‍රතිපත්ති බොහෝ දුරට දේශපාලනය කර ගන්නවා. දේශපාලනය කර ගැනීමක් කරනවා. අපි දැන් අධ්‍යාපනය ගත්තොත් දේශපාලනය කරන වෙලාව. එතකොට කෘෂි කර්මය ගත්තොත් හැම දෙයකම දේශපාලනය කරන වෙලාව. දැන් දේශපාලනඥයා හිතන දේ. නමුත් මේක ගෝලීකරණයත් එක්ක බැලුවම ඊට වඩා ලිබරල් ඊට වඩා විවෘත ප්‍රතිපත්ති තමයි. අනිත් එක බොහෝ දුරට ජනතාව සම්බන්ධ වෙච්ච ප්‍රතිපත්ති. දැන් අපි උදාහරණයක් මම කියන්නම් අධ්‍යාපනය. දැන් අපි අධ්‍යාපනය කතා කරනවා ශිෂ්‍ය කේන්ද්‍රීය. කතා කරන්නේ අපි විභාග කේන්ද්‍රීය ඉන්නවා. ශිෂ්‍යයා නෙමෙයි ප්‍රධාන ගුරුවරයා ප්‍රධාන. දැන් අපි දිලිඳුකම් පිටු දැකම හිතන්නකෝ. දිලිඳුකම් පිටුද මම දැකලා තියෙන බොහෝ රටවල තියෙන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන එක්කෙනා තමයි ඇත්තටම වගකීම දෙන්න ඕනේ. අපි ඒකට කියන්නේ ඔහු කත්රු කරන්න ඕන ජනතාව. ඉල්ලුම් කරුවා කරන්න ඕන ජනතාව. එතකොට එවැනි සම්බන්ධයේදී රජයේ පහසුකම් සැපීම කරන්න. නමුත් අපේ රටේ ප්‍රතිපත්ති රාම මොකද්ද?
අපේ රටේ තියෙන මෝ ගවර්න්මන්ට් එහෙම නැත්නම් මෝ ගවර්න්මන්ට් කියන්නේ ඔක්කොම රජය බාර අරගෙන අපි දෙන්න ඕගොල්ලෝ ගන්න කියන වගේ ප්‍රතිපත්ති රාමුවක්. හිර වෙලා ඉන්නවා අපි. ඒක ඇත්තටම අර විවෘත එහෙම නැත්නම් වෙළඳපොළ ආර්ථිකයන් සමග ගැටෙනවා. ඒ ගැටීම තුල තමයි අපි අද හිර වෙලා තියෙන්නේ. මොකද අපි හිතමු අපි ජනතාව සියල්ල රජයේ ජීවත් කළ යුතු කියන තැන. ඒක නිසා අපි හිතමු අධ්‍යාපනය ගත්තොත් ශිෂ්‍ය කේන්ද්‍රීය නැහැ. දිලිඳු කාපිටු දැක්කොත් දිලිඳුන් කේන්ද්‍රීය නැහැ. ගොවියා ගත්තොත් ගොවිය කේන්ද්‍රීය නැහැ. දැන් අපි හිතමු දැන් ගොවියට කවුරුත් කතා කරන්නේ පෝර නිකන් දීම, සෑම දෙයක්ම නිකන් පහසුකම් සැපයීම. එතකොට ගොවියාගේ අපි හිතමු ඒවා නිකන් දීලා ගොවියා ඊට පස්සේ අපි වල ගොවියාගේ නිෂ්පාදන අපි ගොවියා කියන ගානට මිලදී ගැනීම යන ගැටුම් සහගත ප්‍රතිපත්ති වල තමයි අපි ඉන්නේ. නමුත් ඒ වෙළඳපොළ ආර්ථික ක්‍රමයට ගොවියා හැඩ ගැසුනේ නැහැ. එතකොට අධ්‍යාපනයේදී ශිෂ්‍ය කේන්ද්‍රීය වල හැඩ ගැහුනේ නැහැ. එහෙනම් මේක සියල්ල රජයට බරක් සහිත ප්‍රතිපත්ති එන්නේ ඇත්තටම අපි අර ගෝලීය කළමනාකරන මූලධර්ම, ගෝලීය වෙළඳපොළ ආර්ථිකය, ඒතර ගෝලීය ලිබරල් වාදී අදහස් සහ භාවිතයන් අපි අමතක කරලා දාපු නිසා. ඒ නිසා අපට සිද්ධ වෙලා තියෙන මේ සමාජයෙන් නඩත්තු කරන්න රජයට සිද්ධ වෙලා තියෙනවා. ඒතර රජයේ ඒකට ණය ගැනීම දක්වා මේ සෑම දෙයකම තියෙන්නේ ඇත්තටම වැරදි ප්‍රතිපත්ති රාමු අපි ඒ තුල හිරවීම මත. එහෙම නැත්නම් අපි ඇත්තටම අපි විශේෂයෙන්ම අපේ යටත් විදුලියෙන් පස්සේ අපිට ආපු අවස්ථාවන් අපි බැලුවොත් විශේෂයෙන්ම ජාත්‍යන්තර එහෙම නැත්නම් ගෝලීය වශයෙන් තිබුණු කළමනාකරන ක්‍රමවේදයන්, ගෝලීය වශයෙන් තිබුණු අපිට තාක්ෂණ යෙදවීම. ඒව නැතුව අපි නිකන් එක්තරා විදිහට කියනවා නම් ලිම්මැඩිහම වගේ හිර වෙලා තියෙන සමහර පැතිවලදී. දැන් සමහර දේශපාලන පක්ෂත් කියන්නේ අපි හිතමු මේ ගෝලීය මොකක් හරි අපි හිතමු ආයෝජනයක් කරනවත් කියන්නේ අපි කියන්නේ ඔන්න ඉඩම් විකුණනවා එහෙම නැත්නම් රට විකුණනවා වගේ මතයක් ගෙනල්ලා මේක වගාරනවා. ඒ අර අපි කාලයක් තිස්සේ ආපු ඒ චින්තනය හරහා අපි නැවත සීමා කිරීමකට යටත් කරලා තියෙනවා. ඒක නම් මම හිතන්නේ අද ලෝකෙම තියෙන්නේ ගෝලීය ආර්ථිකයක්, වෙළඳපොළ ආර්ථිකයක්, ශිෂ්‍ය කේන්ද්‍ර අධ්‍යාපනයක්. එතකොට අපි හිතමු බෙනිෆිෂරි එහෙම නැත්නම් අපි හිතමු මේ සම්පත් ලබන්න එහෙම නැත්නම් ජනතාව කේන්ද්‍රීය ආර්ථික ක්‍රම එහෙම තමයි පෙළගස්වන්න ඕනේ. ඒ නිසා ඒක ඒතකොට රජයට බරක් නැහැ. රජය බොහෝ විදිහට ප්‍රතිපත්ති මත ඉතාමත්ම සුමට විදිහට රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඉදිරියට ගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, අපි අද කතා බහ කරමින් සිටින්නේ රටකට ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන්. අපි දැන් වට දෙකක් මේ පිළිබඳව කතා බහ කරා මේ විද්වතුන් සමගින්. ඔබට පැහැදිලි වෙනවා ඇති අපි ප්‍රතිපත්තියක් සදාගත් පමණින්ම ඒ ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරපු පමණින්ම අපිට බොහෝ වෙලාවල් වලට එහි නිසි ප්‍රතිඵලය ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහි කාර්යක්ෂම භාවය නැත්නම් එහි සඵලදායී බව ඇති කර ගැනීමට අවශ්‍ය කරන කැපවීම රටක් විදියට එහි දේශපාලන නායකත්වයේ සිට රටේ පුරවැසියා දක්වා විහිදී යන පුළුල් පරාසයක කටයුත්තක් බව අපි සූදානම් වන්නේ තවත් විරාමයක් ලබා ගන්නට. අද අපි හරි උත්තරේ තෝරා ගන්නට උත්සාහ කරන්නේ මේ රටකට ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය පිළිබඳව. මේ පිළිබඳව අපිත් එක්ක අද කතා බහට එකතු වී සිටින්නේ හිටපු ජනාධිපති ලේකම් උදය ආර්සනීරත්න මහත්මයා, ඒ වගේම හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මහත්මයා සහ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනසිරි දඩලගේ මහත්මයා. අපි කතා බහ කරමින් සිටපු කාරණය රටකට ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය අපි බොහෝ දිගුවන් පිළිබඳව කතා බහ කරා. මම කැමති හිටපු ජනාධිපති ලේකම්තුමනි ඔබතුමාලා අධ්‍යක්ෂින් බහුල පරිපාලන ශාස්ත්‍රයේ නිලධාරියෙක් ජනාධිපති ලේකම්වරයා විදියට ඉදී විශ්‍රාම ගියේ. රටක් විදියට අපි ගත්ත වැරදිම ප්‍රතිපත්තිය මොකක්ද? මම හිතන්නේ බොහොම බරපතලම ප්‍රශ්නයක්. දැන් අද තියෙන සමාජ සංදර්භය තුළ බැලුවොත් නම් මේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය මම හිතන්නේ මේ අපි හරියට කළමනාකරණය කරාද කියන ප්‍රශ්නේ තමයි මේ සාකච්ඡා කළ යුතු ප්‍රධාන මාතෘකාව හැටියට මම දකින්නේ. මොකද මේ සියලුම ගැටලු ඇති වෙලා තිබෙන්නේ අපේ ආර්ථික කළමනාකරණය ප්‍රතිපත්තිය නිසියාකාරව හසුරවා ගැනීමට අපිට අපහසු වීම කියන කාරණය මත. ඉතින් මේ ආර්ථික
ප්‍රතිපත්තිය කියනකොට ඒකට ආනුසංගික ගොඩක් කාරණා තියෙනවා. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය, මේ ෆිස්කල් පොලිසි එක, මොනිටරි පොලිසි, මේ කියන ප්‍රධාන කාරණා දෙක ඇතුළු සමස්ත රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමය අපි හැසිරවීමේදී අපි කොතරම් දුරට නිවැරදි උපාය මාර්ග අනුගමනය කරාද කියන ප්‍රශ්නය තමයි මම හිතන්නේ අපිට තිබෙන බරපතලම ගැටලුව. ඉතින් මේක විවිධ ආකාරයට විවිධ අය දකින්න පුළුවන්. හැබැයි නමුත් කොතන හරි අපිට වැරදිලා තියෙනවානේ. ඒකනේ අපි මේ අද මේ මොහොත වෙනකොට අපි සමාජයේ උද්ගත වෙලා තියෙන බරපතලම ඛේදවාචයකට අපි මුණ දෙන්නේ. එතකොට මේක කවුරුන් විසින් කවුරු කරාද කියන එක නෙවෙයි, අපිට යම්කිසි කාලයක් තිස්සේ ක්‍රියාදාමයක් තුළ අපිට අපි ඒ හසුරුවා ගැනීමේ ක්‍රියාමාර්ගයේ අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක එක එක පුද්ගලයාට දොස් කියනවට හෝ ඒ පුද්ගල බද්ධව සාකච්ඡා කරනවට වඩා අපිට අපි නිවැරදි විය යුතු දිශානති හඳුනා ගැනීම තුළ තමයි අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය අපිට සුබදායි ලෙස සකස් කර ගැනීම සහ එය නිසිවෙස කළමනාකරණය කර ගැනීම කියන මූලිකම ප්‍රශ්නය මම හිතන්නේ අපි වඩා විවෘතව බැලිය යුතු කාරණයක් හැටියටයි දකින්නේ. ඉතින් මේකෙදී කාලයක් තිස්සේ අපේ ආර්ථික ප්‍රමුඛතාවයන් මම හිතන්නේ හරි ලෙස අපි හඳුනාගත්තද කියන ගැටලුව තමයි ඒ තුලත් මූලික වෙන්නේ කියලා මට හිතෙන්නේ. අපි සමාජයක් හැටියට අපේ ජනතාවගේ ප්‍රමුඛතාවය, ආර්ථික ප්‍රමුඛතාවයන් නිසි ලෙස අපි හඳුනාගෙන ඊට පිළියම් ලෙස අපේ ආර්ථික ප්‍රතිපත්ති සහ සංවර්ධන උපාය මාර්ග අපි සැලසුම් කරගත්තා නම් අපි මේ අද මුණ දෙන ගැටලුව මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඉතින් මේ නමුත් අපේ රටේ බොහෝ විට සිද්ධ වෙන්නේ දේශපාලන ජයග්‍රහණ සඳහා දේශපාලන බලය තහවුරු කර ගැනීම කියන මූලික කාරණය තමයි පෙරදරි වෙන්නේ රටේ සමස්ත සුභසිද්ධියට වඩා. ඉතින් බලයට එන අයත්, බලය ලබා ගන්න බලාපොරොත්තු වෙන අයත් ඒ තම තමන්ගේ දේශපාලන ඉලක්කය ජය ගැනීම සඳහා සංවර්ධන ප්‍රමුඛතා තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ තුල තමයි අර රටේ ජනතාවගේ දැඩි අවශ්‍යතා ප්‍රමුඛතාවයේ නෙවෙයි මේ රටේ ක්‍රියාත්මක වෙන ආර්ථික සංවර්ධනයේ උපාය මාර්ග වෙන්නේ. ඉතින් ඔය දෙක අතර තියෙන ගැටුම තමයි මේ ස්මතු වෙලා දැන් එළියට එන්නේ. ඉතින් මම හිතන්නේ අපි කාලාන්තරයක් තිස්සේ අපි ජන සමාජයේ අපේ ජනතාව ලෝකේ දියුණු සතුටින් ජීවත් වෙන ප්‍රබුද්ධ ජන සමාජයක් බවට පත් කරන්න ඕනේ කියන සිතිවිල්ල තුළ සියලු දෙනාම කටයුතු කරා නම් අපි අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඉතින් මේ කාරණය මම හිතන්නේ අපිට වැරදුන ප්‍රධානම දේ හැටියටයි අද විග්‍රහ කරන්න වෙන්නේ මට වැටහෙන හැටියට. ඉතින් ඒක පුද්ගල බද්ධව කාටවත් දෝෂ දර්ශනයට ලක් කිරීමකින් තොරව අපි මේ අපිට වැරදුන තැන හරියට හඳුනාගත්තොත් අපිට ඒ නිවැරදි වීමේ උපාය මාර්ගත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ප්‍රතිපත්ති සම්පාදනයේදී අනාගතයේදීවත් මම හිතන්නේ මෙන්න මේ කියන කාරණේ අපි සමාජයක් හැටියට අපේ ප්‍රමුඛතා මොනවද කියන පෙළ ගස්සගෙන ඊට අනුකූලව අපේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කර ගැනීම තුළ අපිට සමාජයක් හැටියට දියුණු වෙන්න පුළුවන්. ඊට අවශ්‍ය සම්පත් සහ ඊට අවශ්‍ය මානව සම්පත් ඒ හැකියාවන් සහ සමාජ වටපිටාව තියෙනවා. ඉතින් අපි පරාජිත ජාතියක් හැටියට කල්පනා නොකර මේ අපේ ජයග්‍රහණය සඳහා අපි හඳුනාගත යුතු වැඩපිළිවෙල මේ අරුබුදය තුලින්ම අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි මම හිතන්නේ නිවැරදි කරගත යුතුම තැන.
අමරසේකර මහත්මයා දැන් අපේ හිටපු ජනාධිපති ලේකම්තුමන් සඳහන් කරා ආර්ථික ප්‍රතිපත්තිය තමයි අපි නිවැරදි කරගත යුත්තේ කියන කාරණය. ඒත් එක්කම දැන් හැබැයි අපි රට දිහා බැලුවොත් එimhe වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය දිහා බැලුවොත් එimhe කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සහ ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් පිළිබඳව ජනතාව වැඩියෙන් අවධානය යොමු කරන්නට පටන් අරගෙන තිබෙනවා. ඔවුන් අතරින් මේ කතිකාව පැන නැගීගෙන එනවා. රටේ මේ කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ඉතා පැහැදිලි සහ යෝග්‍ය ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි කියලා අද විඳින මේ කාරණා සම්බන්ධයෙන් පොහොර පිළිබඳව තියෙන ප්‍රශ්නේ ඒත් එක්ක බලශක්තිය පිළිබඳව තියෙන ප්‍රශ්නේ ඉදිරියේදී බලශක්තිය අර්බුදයක් ඇතිවීම ඒ සඳහා අපි සොයා ගන්නා නිවැරදි විසඳුම් ප්‍රතිකර්ම මොනවද කියන කාරණේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන්නේ නැහැ කියන කාරණේ. දැන් කෘෂිකර්ම අංශය අත් වශයෙන් මට හිතෙනවා අපිට කෘෂිකර්ම අංශය අපි කිසිම වෙලාවක අර ඉදිරි දැක්මක් ඇති ප්‍රතිපත්තියක් අපි ළඟ තිබුණේ නැහැ. අපි හුඟක් වෙලාවට කෘෂිකර්මයේ ප්‍රතිපත්තිය ගෙනාවේ හුඟක් වෙලාවට අපි කලින් කතා කරා වගේ දේශපාලනඥයන් ඉදිරිපත් කරන යෝජනා තමයි ප්‍රතිපත්තියක් වුණේ. හුඟක් වෙලාවට දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන ඒවා තමයි ප්‍රතිපත්තිය වුණේ. මේ හැම දෙයකදීම අපි කරලා තියෙන්නේ මේ අපේ සම්ප්‍රදායික අර යපුම් මට්ටමේ ඉන්න ගොවියා ඒ මට්ටමේම කොහොම හරි තබා ගැනීම සඳහා එම් පල්ලෙහාට නොවැටි ඒ මට්ටමේ තියාගන්න අවශ්‍ය වැඩපිළිවෙල තමයි අපි සියල්ලක්ම අනුගමනය කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒ ඉන්න මට්ටමෙන් උඩට එන විදිහේ ප්‍රතිපත්ති මාලාවක් හෝ වැඩපිළිවෙලක් උපාය මාර්ග කවදාවත් ඇති වෙලා නැහැ. මේ විශේෂයෙන්ම බැලුවොත් දැන් ලංකාවේ අපි කියනවා සමහර වෙලාවට අපි තරක කරනවා මේ හාල් පිට රටින් ගේන්න පුළුවන් මීට වැඩිය ගොඩක් ලාභෙට. ඇයි අපි ලංකාවේ හාල් හදන්නේ කියලා. ඉතින් මෙතනත් එක්තරා විදිහක තර්කයක් තියෙනවා. අපිට මං හිතන්නේ අපි දැන් හාල් කිලෝ එකට රුපියල් 150ක් විතර ගෙවනකොට ඕකේ ඇත්ත වියදම රුපියල් 300ක් විතර. මොකද අපි උතන වතුර වියදම නැත්තම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වියදම් මේවා සියල්ල කිසිවක් අපි ඕකට ඇතුළත් කරලා නැහැ. ඉතින් මෙතෙන්දී ගැටලුව තියෙන්නේ සමහර දේවල් තියෙනවා. දැන් ලංකාව අපි කියනවා හුඟක් ඕනම දෙයක් හොයන්න පුළුවන් කියලා. නමුත් අපි මෙතෙන්දී තෝරාගත යුතුයි රජයේ සහයෝගය දෙන්න ඕන ඕනෑම දෙයක් නෙවෙයි. රටට සාපේක්ෂ වශයෙන් වාසි තියෙන අපිට දේශීය වෙළඳපොළත් ඒ වගේම විදේශීය වෙළඳපොළට කිසියම් ප්‍රමාණයකට ළඟා විය හැකි භාණ්ඩ වර්ග හෝ භෝග වර්ග කිසියම් ප්‍රමාණයක් බාස්කට්ටයක් හොයාගෙන ඒක මේ දියුණු කරන්න අපි උත්සාහ ගත්තා නම් ආණ්ඩුවේ සම්පූර්ණ බෙදහත් වීම ඇතුව සමාජයට මේක පිරිවැය මීට වඩා හුඟක් අඩු වෙන්න තිබුණා. දැන් අපි දන්නවා හුඟක් රටවල් වල ධාන්‍ය කියන්නේ තාමත්ම ලාභ දෙයක්. හාල් හෝ තිරිඟු හෝ ඉරිඟු ඕනෑම දෙයක් තාමත්ම ලාභ ආහාර වර්ගයක්. නමුත් ලංකාවේ මේක තාමත්ම ධාන්‍ය කියන එක තාමත් මිල ඉහළයි. මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අපේ තාක්ෂණය. අපේ ඒ වගේම මේ ඉඩම් වල කුඩා බව. කුඩා ඉඩම් වල අපිට තාක්ෂණය යොදන්න බෑ. අපිට ඒක හුඟක් කරලා හැදිලා තියෙන්නේ ශ්‍රම සූක්ෂම ක්‍රම වලින් වගා කරන තමයි හැදිලා තියෙන්නේ. නමුත් අද ඒ විදිහට කුඹුරු බහලා වැඩ කරන්න තරම් මිනිස්සු අපිට ඇත්තෙත් නෑ. ඒකට රිචිකත්වයක් දක්වන මිනිස්සුත් නෑ. ඒ වගේම යන්ත්‍ර සූත්‍රය දා ගන්නත් බෑ මේ කුඩා ඉඩම් වලට. මේ නිසා හුඟක් වෙලාවට අපේ නිෂ්පාදන වියදම ඉතාමත්ම ඉහළයි. දාන්නේ විශේෂයෙන්ම හාල් වල අපේ නිෂ්පාදන වියදම ඉතාමත්ම ඉහළයි. දැන් අපි අර ඉස්සෙල්ලා මහවැලි යෝජනා ක්‍රමයේ අත් වශයෙන් මේක හොඳයි කියලා අපි කිව්වා. හොඳයි ජනතාව මහවැලි ලිසත් විශාල ජනතාවක් අපි මේ දකුණු කියන්නේ තෙත් කලාපෙන් අනිත් පැති වලට යවුවා ජනගහන තදබදේ අඩු කරා. නමුත් මෙතෙන්දිත් අපි අනුගමනය කරේම අර යපුම් මට්ටමේ ගොවිතැන. කුඩා ගොවියා. ඉතින් මේකේ දැන් අත් වශයෙන්ම අර යන්ත්‍ර සූත්‍රය යොදාගෙන මහා පරිමාණයෙන් කරන්න පුළුවන් ගොවිතැනක් ගැන අපි කල්පනා කරේ නෑ. හුඟක් රටවල් අපි දැන් ආහාර ආනයනය කරන රටවල් වල ඒගොල්ලෝ වරනේ අක්කර දහස් ගණන් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඒවයි මිල ඉතාමත්ම අඩුයි. ඒ නිසා අපි හට ආනයනය කරනවා. ඉතින් අපි ගොඩාක් වියදමක් දරලා අපි හුඟක් අපේ සංකල්පයක් තිබුණා කොහෙදත් අපි සහලින් ස්වයං පෝෂිත වෙද්දී කියලා. නමුත් අපිට තවමත් බැරි වුණා අවුරුදු 75ක් හෝ 80කට කිට්ටු වෙන කාලයක් උත්සාහ කරලත් තවම බැරුණා සහලින් ස්වයං පෝෂිත වෙන්න. නමුත් අපේ මුළු ඉතිහාසයම අරන් බැලුවොත් අපේ නිදහස ලැබුණාට පස්සේ අපේ වැඩිම සම්පත් ප්‍රමාණයක් කැප කරලා තියෙන්නේ වී නිෂ්පාදනය වැඩි දියුණු කරන්න. නමුත් අදත් අපිට
බැරි වෙලා තියෙන කරගන්න. එතකොට පැහැදිලිවම පේනවා අපි අසාර්ථකයි කියලා. අවුරුදු 70ක් අන්තන් 80ක් එක දිගට ලොකු අපි ලත්තු අපේ අයවැය සල්ලි, විදේශ ණය, විදේශ ආධාර මේ සියල්ලම වැය කළත් අපිට බැරිුණා ඒ අරමුණට යන්න. ඒ කියන්නේ එතන අපේ ප්‍රතිපත්ති වරදක් තියෙනවා. ඉතින් ඒ වරද නිසා තමයි අපිට අදත් සාමාන්‍යයෙන් අදත් අපිට සහල් පිටරටින් ගේන්නත් වෙනවා. තවමත් අපිට සම්පූර්ණ වෙන්නත් බැරිනවා. ඒ වගේම බිලත් ඉතාම අධිකයි. නමුත් මෙතන සහල් ගැන කතා කරන හැබැයි තවත් එකක් තියෙනවා අපි අවධානය යොමු කරන්න ඕන කරුණක් තමයි මේ බත් කන රටවල් විශේෂයෙන් ආහාර සුරක්ෂිතභාවය ගැනත් විශේෂ අවධානය යොමු කරන්න ඕන. මොකද අනිත් ආහාර වර්ග වගේ නෙමෙයි බත් කියන જાතිය සහල් නිෂ්පාදනය අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් වැඩි කරන්න බෑ. දැන් තිරගු පිටි නැත්තම් ඉරගු පිටි නැත්තම් සෝගම් මේ වගේ ඕන දෙයක් එක අවුරුද්දෙන් නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ආහාර හිගයක් ඇති වුණොත් අපි මේ බත් නැත්තම් සහල් නිෂ්පාදනය එහෙම අවුරුද්දෙන් දෙකම වැඩි කරන්න බෑ. නිසා විශේෂයෙන් බත් ප්‍රධාන ආහාරය වෙච්ච රටවල් තමන්ගේ ආහාර සුරක්ෂිතතාවයට කිසියම් විදියක දේශීය නිෂ්පාදනය මත රඳා පැවැත්වීම අත්‍යවශ්‍යයි. නමුත් මෙතන අපිට තියෙන පිරිවැය අඩු කර ගැනීමේ ක්‍රමයක් අවශ්‍යයි. ඒ සඳහා මම හිතන්නේ කුඹුරු විශේෂයෙන්ම අපේ තියෙන කුඹුරු ඔය ස්මෝල් හෝල්ඩර් කුඩා ඉඩම් කාටි ක්‍රමයක් එක්ක මම හිතන්නේ අපිට පුළුවන් වෙයි කියලා කවදාවත් තාක්ෂණය යොදා ගන්න ලොකුවට. නමුත් අපි ඒක කවුරුවත් නැකරුවට ඒ ක්‍රමයේ ඉබේ සිද්ධ වෙනවා. මම කිව්වේ ඉස්සෙල්ලා මේසු කුඹුරු උපස් තියනවා, බදු දෙනවා, විකුණනවා. කළා ක්‍රමක්‍රමයෙන් අර කුඩා ඉඩම් ලොකු ඉඩම් බවට පරිවර්තනය වීමේ ප්‍රවණතාවයක් දැනට තියෙනවා. ඒක වෙන්නේ අපි නීතිය මොනව කරගෙන හිටියත් අර ස්වභාවික ක්‍රමය අනුව ඒක සිද්ධ වෙනවා. මොකද ඉඩම් ක්‍රමයෙන් දැන් ඒවත් කුඹුරු ඉඩම් ක්‍රමයෙන් ලොකු වෙනවා. ඉතින් ඒ අපේ මම හිතන්නේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අපි විශාල වශයෙන් වරද්ද කියලා තියෙනවා. මේ ඒක තමයි අපිට සාමාන්‍යයෙන් මෙච්චර වියදම් කරලත් අපිට එළවලු අපි ඉතාමත් මිල වැඩි. මොනවද මස් මාළු ඉතාමත් මිල වැඩි. පළතුරු ඉතාමත් මිල වැඩි. ඒ ඔක්කොම අපේ නිෂ්පාදන තවමත් තියෙන ඉතාමත්ම ප්‍රාථමික මට්ටමේ. ඒ විද්‍යාවෙන් නැත්තම් මේ නවීන තාක්ෂණයෙන් ඒවට ප්‍රයෝජනයක් ලැබිලා නැහැ. දැන් අපේ අඹ ගෙඩියක් ගත්තොත් අපිට ගෙදර ගිහිල්ලා කපලා බැලුවම ෂුවර් නැහැ ඒක පණුව ඉන්නවද නැද්ද කියලා. ගෙදර ගියනවාද විසි කරන්න ඕන. නමුත් අපි ආනයන කරපු එකක් ගත්තොත් කිසිම සැකයක් නැතුව ගෙනහිලා කන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් අපේ විශේෂයෙන්ම කෘෂිකර්මාංශයේ අපි නිෂ්පාදනය කරන්න උත්සාහ ගත්තා මිසක ඒවයි ගුණාත්මක භාවය දිනු කරන්න බැරි වෙන. ඒවා පැකින්, ට්‍රාන්ස්පෝර්ටින් ඒ වගේ දේවල් ප්‍රිසර්වේෂන් ඒවා ගැන කිසිම අවධානයක් යොමු කරේ නැහැ. අනිත් එක තමයි අපි සමහරලාට කතා කරනවා මේ ලංකාවේ හැබැයි අපිට ආහාර සුරක්ෂිතතාවය ගැන සහතිකයක් තියාගන්නත් පුළුවන්. මොකද අපිට තියෙනවා දේශගුණික කලාප බය ගන්නක්. අඩු ගානේ පුරුල් වශයෙන් ගත්තොත් කලාප 3ක් 4ක්වත් තියෙනවා. දැන් මේ ඒක කලාපවල වැවෙන කාලවලුත් වෙනස්. අපිට මේ අර කෝල්ඩ් චේන් සිස්ටම් නැති වුණාට අපිට මේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තොත් ඒ කලාප වල ඒ කාලවලට වහන ගත්තොත් හුඟක් වෙලාවට අපි අර මේ දැනට තියෙන අර කෑම හිග කාල නැත්තම් අතිරික්තයක් තියෙන කාල වගේ දේවල් මම ගහ ගන්න පුළුවන්. ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. මම හිතනවා දැන් හුඟක් පළතුරු ගත්තොත් අපි කියමු අනුරාධපුරයේ පොළොන්නරුව පැත්තේ අඹ හැදෙන්නේ මැයි මාසේ. නැත්තම් දකුණු පළාතේ හැදෙන්නේ මැයි මාසේ. නමුත් මුරණාගල එහෙම නැත්තම් අම්පාර පැත්ත හැදෙන්නේ නොවැම්බර් මාසේ. ඉතින් ඒ වගේ අපිට මේ වගාව එක එක දේශගුණික කලාප වලට අනුව ව්‍යාප්ත කරලා අපේ මේ දැන් අර තියෙන සීසනල් ග්ලට් එක වාරිකව ඇති වෙන අතිරික්ත නැත්නම් හිඟේ එක මගහරව ගන්න පුළුවන් තරම් ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ කෘෂිකර්ම ප්‍රතිපත්ති එකයි ඊළඟ ප්‍රතිපත්ති කාරණේ මම කෘෂිකර්ම ප්‍රතිපත්තියත් එක්කම අපි වැඩියෙන් මේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය විදුලිය පිළිබඳව ඇත්ත වශයෙන්ම මම දන්නා දැන් මේක ලෝකයේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවනේ මේ හුඟක් මේ මොකද්ද මේ රිනියුවබල් එනර්ජි කියන කතන්දරය ඇවිල්ලා. නමුත් දැන් මෙතෙන්දී ලෝකයේ ඉස්සරහට ගිහපු රටවල් කවුරුවත් රිනියුවබල් එනර්ජි වලින් නැත්නම් පුනර්ජනනීය විදුලියෙන් ඉස්සරහට ආපු අය නෙවෙයි. ඒගොල්ලෝ හිග ස්වාභාවික සම්පත් විනාශ කරලා හරි දූෂ්‍ය කරලා හරි තමයි ඒගොල්ලෝ දිනුනේ. දැන් අපිට ඇත්ත වශයෙන්ම මම කියන්නේ දැන් අපිත් දැන් යනවා මේ
සූර්ය බලයට සහ මොකද්ද සුළං බලයට. නමුත් මේක මං හිතන්නේ නැහැ අපිට අපේ විදුලි බල අවශ්‍යතාවය හරියටම සකස් කර ගන්න පුළුවන් වැඩපිළිවෙලක් වෙයි. ඒක අතිරේක වැඩපිළිවෙලක්. නමුත් අපි තවමත් දැනුත් අපි තවමත් යන්නේ ඉන්ධන වලින් තමයි විදුලි බල සකස් කරන්නේ. නමුත් අපි මේ ගල් අඟුරු වලින් ඉවත් වෙනවා කියන එක මං හිතන්නේ එක්තරා විදිහක අනුවන ක්‍රියාවක්. මොකද දැන් ලෝකයේ අනිත් සමහර හොඳටම දියුණු වෙච්ච රටවල් තමයි ගල් අඟුරු වලින් ඉවත් වෙන හදන්නේ. ඒගොල්ලන්ට තාක්ෂණය තියෙනවා සූර්ය බලය, එතකොට මූදේ රැලි වලින් ගන්න බලය, විල් පවර්, ඒ වගේ ඒවල් තාක්ෂණ අපිට ඒ තාක්ෂණ තවමත් ඇත්තෙත් නැහැ. අනිත් තවමත් ලෝකයේ ලාභම ගල් අඟුරු තමයි. ඉතින් ඇයි අපි අගේ පුංචි රටක් අර ලොකු රටවල් පස්සෙන් දුවලා මේ ඒගොල්ලෝ කරන නිසා අපිත් කරන්න ඕන කියලා අපි මේ ගල් අඟුරු වලින් විදුලි නිෂ්පාදනය කරන එක නවත්තන එකේ කිසිම තේරුමක් නැහැ. අපේ ලංකාවේ මේ නොරොච්චෝලි වගේ තව එකක් දෙකක් හැදුනා කියලා මේ ලෝකයේ මේ දේශගුණයට වෙන විනාශයක් නැහැ. නමුත් අනිත් රටවල් ඔක්කොම මේ විනාශය කරනවා. ඉන්දියාවත් කරනවා, චීනත් කරනවා, ඇමරිකාවත් කරනවා, කවුරුත් කරනවා. මේ අපි පුංචි රට බොරුවට මේ ලොකු රටවල් කරන දේවල් පිටපස්සෙන් දුවලා අපි මේ ගල් අඟුරු පාවිච්චි වහම නවත්තලා අපි දැන් අද අමාරු වෙట్లా ඉන්නවා. හොඳයි ලේකම්තුනි, අපි කතා බහ කරන කාරණේ මේ ප්‍රතිපත්තීන් පිළිබඳව ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් අවශ්‍යයි රටකට. මම කැමතිද රටල්ගේ මෙතුමන් දැනගන්නට දැන් වර්තමාන තත්ත්වය පිළිබඳව කතා බහ කරනකොට ඔය කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඒ වගේම ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන කාරණේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා. වගේම වර්තමානයේ වැඩියෙන්ම කතා බහට ලක් කරන ඊළඟට අපේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ආරම්භයේදී අපේ හිටපු ජනාධිපති ලේකම්තුමාත් මේ පිළිබඳව සඳහන් කරා. වර්තමානයේදී අපේ විදේශ ප්‍රතිපත්තිය කොයි වගේ තැනකද අපි තියාගෙන ඉන්නේ? මම හිතන්නේ අපේ අනිත් ප්‍රතිපත්තිය වගේ විදේශ ප්‍රතිපත්තියත් යම් ගැටලුකාරී තත්ත්වයන් අපි ඇති කරගත්තා. දැන් අපි හිතමු අපි යම් කුඩා රටක් වශයෙන් ගත්තොත් අපි කුඩා වුණාට අපේ තියෙනවා යම් ශක්තිය ස්ට්‍රෙන්ත් තියෙනවා අපේ. අපේ පිහිටීම ලොකු ශක්තියක් අපිට. ඒතකොට අපි සාමාන්‍ය ජාත්‍යන්තරව අපේ පිහිටීම ඒතකොට අපේ සමහර දේවල් අපි හරියට විකුණගත්තේ නැහැ. අපි ඒක හේතුනේ අපේ නියම විදේශ ප්‍රතිපත්තියක් නොමැති නිසා. දැන් ඔබ දන්නවා දැන් අපි බොහෝ වෙලාවට අපේ මේ තියෙන තත්ත්වයන් යටතේදී අපි විශේෂයෙන්ම අපේ කාලයක් කතා කරන ඔබේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ නමුත් අපි දැන් විශේෂයෙන්ම මම දකින හැටියට අපි නිදහසෙන් පස්සේ අපි බොහෝ වෙලාවට මේ නවයටත් විජිතවාදී ආක්‍රමණයන්ට ගොදුරු වෙච්ච රටක්. ඒ ගොදුරු වෙන්නේ විශේෂයෙන්ම අපි අපේ නියම තැන අපි ගත කළ යුතු අපි විදේශ සම්බන්ධතා මොනවද කියන එක හරියට හඳුනා නොගැනීම තුල. ඔබතුමා දන්නවද සාමාන්‍යයෙන් ලෝකේ නවයටත් විදුගෙන් පසුව බොහෝ රටවල් උත්සාහ කරන්නේ ආර්ථික වශයෙන් යටත් කරගන්න. එහෙම නැත්නම් යම් විදිහට මේ රටවල් වල සම්පත් බොහොම නූතනවාදී විදිහට සූරාගෙන කෑම. දැන් අපි බැලුවොත් අපේ රටේ මානව සම්පත කියන එක අපේ රටේ බොහෝ වෙලාවට අපි නොදැන විදේශීය ආක්‍රමණයන්ට ගොදුරු වෙලා තියෙනවා. අපේ රටේ මානව සම්පත ඇත්තටම විදේශ රටවල් තමයි වැඩි ප්‍රයෝජනය ගන්න. දැන් උදාහරණයක් අපි නිදහසෙන් පස්සේ මම හිතන්නේ අපේ අග්‍රාම ජනාධිපති ලේකම්තුමා ඔබතුමා ප්‍රශ්නයට මම උත්තර දීගෙන ගියොත් අපේ රටේ නරකම ප්‍රතිපත්තිය තමයි අපි ඇත්තටම අපේ රටේ භාෂාවට කරපු දේ සහ අපේ රටේ පුද්ගලික ව්‍යවසායගත කරපු දේ. එතෙන් සිට අපි බොහෝ දුරට විදේශිකයන් විදේශීය රටවල් විදේශීය බලවතුන් බොහොම අපට නොදැනි මාන බලනවා අපි කොහොමද යටත්ව තබා ගන්න කියන එක. අපි දැනට ඒක එතෙන්ට ඇවිල්ලා තියෙනවා. දැන් අපි හිතුවොත් අපේ භාෂා ප්‍රතිපත්තියත් එක්ක අපේ මං හිතන්නේ කළමනාකරණ ප්‍රතිපත්තියත් එක්ක තමයි අපට යුද්ධය පසු කාලීනව ලැබෙන්නේ. ඒක විග්‍රහ කරොත් හරියටම. ඒ තුල අපිට නොයෙකුත් විදිහේ විදේශීය අපට අහිතකර සම්බන්ධතා ගොඩනැගුණා. දැන් අපිට අපේ ණය සංස්කෘතිය කියන එවැනි අයහපත් දෙයක්. ඒක අපේ ඇත්තටම බුද්ධි ගලණය කියන එක එවැනි අයහපත් දෙයක්. එතකොට මේවා අපි හරියට තේරුම් නොගෙන අපි නැවතත් අපේ විදේශ ප්‍රතිපත්තියට එකවරකදී අපි චීනට හේතු වෙන්න ගියා. ඊට පස්සේ සමහරවිට මේක බලන් ඉන්න ඇමරිකාන් එහෙම නැත්නම් බටහිර කරන අපේ ඒකට වෙනත් උපක්‍රම යෙදුවා. මං හිතන්නේ දැනට තියෙන තත්ත්වය ඔන්න එවැනි දෙයක්.
හේතුව මොකද අපි සිටිය යුතු තැන අපි ඇත්තරම පවත්වාගෙන යා යුතු නිවැරදි විදේශ ප්‍රතිපත්තිය, ඒකට ගැළපෙන අපේ ආර්ථික ප්‍රතිපත්තිය, ඒකට ගැළපෙන අපේ වෙනත් ප්‍රතිපත්තීන් සම්බන්ධ කර නොගැනීම නිසා අපි ඇත්තරම යම් විදේශික බලවේගයන් වල එක්තරා විදියකට සැක කරන, එක්තරා විදියකට බලපෑම් සහිත වෙන තැනකට අපි තල්ලු වෙලා තියෙනවා. දැන් අපි බැලුවොත් මම ඒකට දකින්නේ නවයටත් වෛද්‍යකරණයට අපි අසුණා කියන එක. ඒකට හේතුව අපි ආර්ථික වශයෙන් විශේෂ විදේශ ප්‍රතිපත්තිම වශයෙන් අපි සිටිය යුතු අපි ගමන් කළ යුතු හරි මාර්ගය අපිට හඳුනා ගන්න නොහැකි වීම තුල. දැන් වරින් වර අපි බැලුවොත් එක්තරා විදිහට අපිට මේ ඇඟිලි ගැසීම් අපි නොදන්නා වූ යටින් සිදුවන ඇඟිලි ගැසීම් අපි හරියට තේරුම් ගත්තේ නැහැ. ඒවා තේරුම් අරගෙන තමයි විදේශ සමග ගනුදෙනු කළ යුත්තේ. අපි හිතමු අපි සිංගප්පූරු මොඩලයක් ගානේ කතා කරනවා ලංකාව. නමුත් සිංගප්පූරුව මොකද කරේ? සිංගප්පූරුව තමන්ගේ ස්ථානය දැනගෙන ඒ ස්ථානයට ගැළපෙන විදිහේ විදේශ ප්‍රතිපත්තියක් අරගෙන යනවා. ඒතර ඔවුන් කාටත් ඔවුන්ගේ විදේශ ආයෝජන විවෘත කරනවා. අපි සමහර වෙලාවදී අපි ඒක හඳුනා ගන්න නැතුව විදේශ බලවේගයන් වල තිබුණු අපි බැලුවොත් අපි අලුත් විදිහට යටත් කර ගැනීමේ අවශ්‍යතාවයන්ට අපි පැහැදිලිවම ගොදුරු වෙනවා. ඒ ගොදුර නිසා තමයි අපි ආර්ථික වශයෙන් කඩා වැටීම තුළ අපි බොහෝ වෙලාවට අපේ පැවැත්ම සඳහා යම් බලවේගයන් වලට යටත් වෙන සිද්ධ වුණේ. දැන් අපි දන්නවා කාලයක් තිස්සේ මේ රටේ යුද්ධය පැවතුණා. ඒ යුද්ධයෙන් වැඩිපුරම දියුණු රටවල් තමයි ඔකට සම්බන්ධ වුණේ. අපිට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔකට උදව් කරා. ඒ උදව් වීම තුළ තමයි අපේ රටේ මානව සම්පත් පිට යාමක් ඇති වුණේ. අපේ රටේ බුද්ධිගලණය එතන කියනවා නම් පිටරට බුද්ධිමත් ජනතාව ඇදී ගියේ. විශේෂයෙන්ම මේ අපේ එක්තරා විදියකට මේක හරියට තේරුම් නොගැනීම. ඒ කියන්නේ නිදහසෙන් පස්සේ අපිට තියෙන ගෝලීය බලතුලනය පිළිබඳව ඒ ඇසුරෙන් අපි කොහොමද ජීවත් වෙ යුත්තේ, කොහොමද අපේ දියුණු ආර්ථික සංවර්ධනය වෙනත් විදේශ සම්බන්ධතා පවත්වාගත යුත්තේ කියන එක පිළිබඳ හරිය නොදැක්ම තුල තමයි අපි මේ රාමුවට හිරලා තියෙන්නේ. දැන් ඇත්තටම අපි ඒක නොදැනීම නිසා අපි විදේශ වලට ණයගති වෙලා තියෙනවා. අපේ මානව සම්පත් පිටරට ඇදීම යනවා. තව දුරටත් අපි ඒකෙන් බේරෙන්න අපි එක විදේශ බලවේග වලින් පිහිට පැතීම තමයි සිද්ධ වෙන්නේ. අපි දන්නවා 2005න් පස්සේ අපි වැඩිපුර නැඹුරුනා චීනයේ දෙසට. ඊට පස්සේ චීනයේ දෙසට නැඹුරු වීම නිසා බටහිර සහ ඇමරිකානු පැත්තේ තියෙන බලවේගයන් විසින් නොයෙකුත් ආක්‍රමණ නොයෙකුත් මම හිතන උපක්‍රමශීලී යෙදවීම් සිද්ධ කරනවා. ඒ උපක්‍රමශීලී යෙදවීම් නිසා මම හිතන්නේ දැන් සමහර කාරණා අපිට පේන්නම තියෙනවා. ඒ එක පැත්තට හිතවත් වෙන්න යම් දේවල් අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ ගොනු වෙලා තියෙනවා කියන එක. මම හිතන්නේ මේ පවතින වර්තමාන දේශපාලන අර්බුදයක් දැන් මේ ඇමරිකානුව අවලස්සන ඇමරිකානුව කියලා කතා බහත් වෙන්නේ මේ ඓතිහාසිකව පැවතගෙන ආපු අපේ නියම ගමන් මඟ විදේශීය ප්‍රතිපත්තිය වශයෙන් විදේශ ප්‍රතිපත්තියක් අපට අවශ්‍ය වෙන්නේ අපේ ආර්ථික සමාජ සංවර්ධනය සඳහා. එහෙම නැතු අපි එක එක්කෙනාට හේතු වෙලා ඉන්න හෝ අපි හේතු වෙලා අපි අරයා ඒ බලවතාට හේතු වෙලා මේ බලවතට හේතු වෙලා අපි ලොකු කම පෙන්නන්න නෙවෙයි. අපි ඒක නියම විදියටම දැන නොගැනීම මත මම හිතන්නේ අපි අද සමාජ ආර්ථික අර්බුදයක් විතර නෙවෙයි පැහැදිලිවම දේශපාලන අර්බුදයකුත් රටේ තියෙනවා විදේශ ප්‍රතිපත්තියත් එක්ක සමග යා වුණා. හොඳයි ස්තුතියි. අපි අද කතා බහ කරමින් සිටිනේ රටකට ප්‍රතිපත්ති අවශ්‍ය ඇයි කියන කාරණය පිළිබඳව. සූදානම් වන්නේ අවසන් විරාමයේ බොහොම ඉක්මනින්ම ලබාගෙන එන්නට. රටක් විදිහට අපි තවදුරටත් ලෝකයේ ඉදිරියේ දෙපයින් සිට ගන්නවාද නැතිනම් ඇදගෙන වැටෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් විමසා බැලීමේදී ඒ අපිට ශක්තියක් ලබා ගන්නට නැත්නම් දෙපයින් නැගී සිටින්න අවශ්‍ය වීර්යය ලබා ගන්නට අපිට ප්‍රතිපත්ති කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණේ සම්බන්ධයෙන් දැන් ඔබට වැටහෙනවා ඇති. මේ විද්වතුන් සමග අපි අද කරමින් ඉන්න සාකච්ඡාව දිහා බලාගෙන හිටපුවාම මොකද විශේෂයෙන්ම මේ කතිකාවේදී මතුවෙච්ච කාරණාත් එක්ක අපි යලිත් සම්පින්ඩනය කර බැලුවොත් අපේ රටක් විදියට බොහෝ වෙලාවල් වලට බොහොම ශක්තිමත්ව හිටපු ජාතියක් ලෝකයේ ඉදිරියේ දන නොනැමු ජාතියක්. හැබැයි
අපිට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන තත්ත්වේ නැත්තම් මේ වාතාවරණය පිළිබඳව මෑත කාලයේදී දශක දෙක තුනක පටන් අපි මුහුණ දෙමින් ඉන්නා වූ ඛේදජනක තත්ත්වයන් පිළිබඳව සලකා බැලීමේදී ප්‍රතිපත්ති නිසි පරිදි සම්පාදනය වුණාද සම්පාදනය කරන ලද ප්‍රතිපත්ති ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේදී අපි කොයිතරම් දුරට ඒ වෙනුවෙන් කැප වුණාද කියන කාරණය පිළිබඳව අන්තිමේදී ප්‍රශ්නාර්ථයක් පමණයි. අපි අවසන් වටේ ආරම්භ කරන්නේ හිටපු ජනාධිපති ලේකම් උදයා සෙනවිරත්න මැතිතුමන්ගෙන්මයි. ඔබට හිතෙන්නේ මේ මොහොත වෙනුවට වහ ප්‍රතිපත්ති සම්පාදනය විය යුතු කරුණු කාරණා මොනවාද? පළමුවෙන් අපි මේ එළඹ තිබෙන අර්බුදය ඒක විසම චක්‍රයක්. දැන් එක පැත්තකින් අපිට විදේශ අරමුදල් නැතිකම විදේශ මුදල් නැතිකම නිසා අපේ අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගැනීමේ තියෙන දුෂ්කරතාවය ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපේ එදිනෙදා ජන ජීවිතය කඩා වැටලා තියෙනවා. ඊළඟට මේ තත්ත්වයන් තුළ අපිට ආයෝජන සහ අපිට විදේශ ආදායම් මාර්ග අවහිර වෙමින් යනවා. ඊට පස්සේ මේ අපේ ණය ගෙවීමේ අර්බුදයක් තව තවත් ඇති වෙලා තියෙනවා. මේ ආදි වශයෙන් බලුවොත් මේක විසම චක්‍රයක් තුළ අපි දැන් හිර වෙලා ඉන්නේ. ඉතින් දැන් මේ තත්ත්වෙන් අපි වහා මිදෙන්න නම් පළමුවෙන්ම මං හිතන්නේ අපි පළමුවෙන්ම හඳුනා ගන්න වෙන අපේ මූලික ප්‍රමුඛතාවයන් මොනවද කියලා. මේ මූලික ප්‍රමුඛතාවයන් මං හිතන්නේ හරියට පෙළ ගස්ස ගත්තොත් එයට ප්‍රමුඛත්වයේ දෙමින් අපේ පිරිවැය රාජ්‍ය පිරිවැය පාලනය කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. ඉතින් මේ මූලික ජනතාවගේ මූලික අවශ්‍යතා වලට ප්‍රමුඛත්වයේ දෙමින් රාජ්‍ය පිරිවැය කළමනාකරණය කර ගැනීම කියන කාරණා දෙක මං හිතන්නේ ඉතාමත්ම ප්‍රමුඛවම කළ යුතු දෙයක්. ඉන් පසු තමයි මං හිතන්නේ අපි කඩිනමින් අපේ ආර්ථික වර්ධනය සඳහා කඩිනමින් කළ යුතු පිළියම් හොයාගන්න වෙන්නේ. එහිදී මං හිතන්නේ විශේෂයෙන් ආහාර සුරක්ෂිතභාවය ගැන සාකච්ඡා කළා. මම හිතන්නේ ආහාර සුරක්ෂිතභාවයේ කඩිනමින් ඇති කර ගැනීම සඳහා වූ උපාය මාර්ග වහාම අනුගමනය කරන්න අවශ්‍යයි. ඉන් අනතුරු අපේ විශේෂයෙන් අපේ සංවර්ධන ජාතික සංවර්ධන වැඩපිළිවෙල යලි පෙළ ගැස්ස ගැනීමක් අවශ්‍යමයි මේ ප්‍රමුඛතා තුල. මම හිතන්නේ ඒ අනුව අපිට අපේ විශේෂයෙන් රාජ්‍ය වියදම් විශාල වශයෙන් පිරිවැය සිදුවන ආයතන සහ විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායකයන් පිළිබඳ මං හිතන්නේ ඉතා කඩිනමින් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද සමහර රාජ්‍ය ව්‍යවසායකත්වයන් අපිට දරා ගන්න බැරි රටට උසලා ගන්න බැරි බරක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේවා ගැන වහවහ තීන්දුව නොගත්තොත් මේ එන්න මේ බර ජනතාව පිට පැරපෙමින් මේ අර්බුදය තවත් උග්‍ර වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුතු තැන් වහාම හඳුනාගෙන ඒ ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ආහාර සුරක්ෂිතභාවය වහාම තහවුරු කර ගැනීම අවශ්‍යයි. අපේ වියදම් කළමනාකරණය වහාම නිරවුල් කර ගැනීම අවශ්‍යයි. ඒ ප්‍රමුඛතා හඳුනාගෙන ඒ ආදි වශයෙන් මං හිතන්නේ මේ සඳහා සියලුම දෙනාගේ එකඟතාවය තුල මං හිතන්නේ මේ ක්‍රියාවලිය වහාම කඩිනමින් ආරම්භීම අවශ්‍යයි. මම හිතන්නේ එහෙම ප්‍රමාද වෙන හැම දවසක් ගානෙම මේ අර්බුදේ තවත් උග්‍ර වෙනවා. මේදී ඉතා විශේෂයෙන් වැදගත් දෙයක් තමයි මේ අපේ ණය විදේශ ණය කළමනාකරණය කර ගැනීම. මේ පිළිබඳව නම් මම හිතන්නේ කඩිනමින් මේ ණය මේ ගෙවීම පිළිබඳ වැඩපිළිවෙල ගැන යලි සමාලෝචනය කර මම හිතන්නේ සඳහා යම්කිසි මැදිහත් කරුවන්ගේ උපකාරයේ සහිතව ණය මේ රීෂෙඩියුල් කරගන්න එක එහෙම නැත්නම් කල් දවා ගැනීම කියන කාරණයක් මම හිතන්නේ කල් නොදැමිය යුතු කාරණයක්. මොකද අපිට ණය ගෙවීමයි මූලික අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමයි මේ කියන කාරණා දෙකම එකවර දැන් කරගන්න බැරි තැනකට අපි පත් වෙලා තියෙන්නේ. හේතුව මේ ලෝක ප්‍රවණතාවයත් තුළ අපිට ලැබෙන
විදේශ ආදායම් මාර්ගත් ක්‍රමානුකූල අවහිර වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ සියල්ල කළමනාකරණය කර ගැනීමට නම් මූලික වශයෙන් අපේ වියදම් කළමනාකරණය කර ගැනීමත් ප්‍රමුඛතා පෙළගස්වා ගැනීමත් විදේශ ණය යලි සමාලෝචනය කර ඒවා කල් ලබා ගැනීම ඒ ණය ගෙවීම කොහොමද යලි සකස් කරගන්න කියන කාරණාවලට කඩිනමින් ප්‍රමුඛත්වයේ දීම මම හිතන්නේ මේ මොහොතේ ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඉතින් ඒ සියල්ලටම පෙර මම හිතන්නේ මේ ජනතාවද මූණද බරපතලම දෛනික පීඩාවන්ගෙන් ජනතාව වහාම මුදවා ගැනීම අවශ්‍යයි. මොකද ඒ මුදවා ගැනීම ප්‍රමාද වීම තුළ මීට වඩා බරපතල සමාජ අර්බුද ගොඩනගෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ රජයක් හැටියට සහ සමාජයක් හැටියට අපි ජනතාව පෙළමින් සිටින පීඩාවෙන් ඔවුන් කඩිනමින් මුදවා ගැනීමට වඩාත් ප්‍රමුඛත්වය දීම තමයි මම හිතන්නේ මේ මොහොතේ කළ යුතු මූලිකම දේ හැටියට මම දකින්නේ. හොඳයි ස්තුතියි ලේකම්තුමනි. අපි අග්‍රාමාත්‍ය හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මහත්මයා ඔබතුමන්ගේ අවසාන වටේ අපි කතා බහ කරමින් සිටින්නේ මොකක්ද අපිට අවශ්‍ය කරන ඉතාමත්ම ඉක්මනින් අවශ්‍ය කරන ප්‍රතිපත්ති සම්පාදන කටයුත්ත. යහපත්ම ඉක්මනින් අපිට අවශ්‍ය කරන ප්‍රතිපත්ති සම්පාදන කටයුතු. නෑ ඉක්මනින්ම අත්‍යවශ්‍යම දැන් දිගු කාලීන ප්‍රතිපත්ති සකස් කරන වෙලාවකුත් නෙවෙයි මේක. දැන් මේ රැවුල පත්තු වෙලා ඉන්න වෙලාව. ඒ නිසා මෙතන දැන් විශේෂයෙන්ම මේ අවස්ථාවේ කළ යුත්තේ මේ තියෙන අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා අවශ්‍ය ක්ෂණික කිසියම් විදිහක ක්ෂණික පිළිතුරු සෙවීම. හැබැයි මේ පිළිතුරු සෙවීමේදී අපේ දිගු කාලීන ප්‍රතිපත්ති සහ අරමුණු වලට හානියක් නොවන විදියට කෙටි කාලීන පිළිතුරු හොයන්න ඕන. මම උදාහරණයක් ගත්තොත් කිව්වොත් අපි කියමු දැන් අපේ ප්‍රතිපත්තියක් තියෙනවා කියලා උතුර සහ නැගෙනහිර පළාත් දෙක අපි ඒකාබද්ධ කරන්නේ නැහැ. දෙක වෙනම පළාත් දෙකක් කියලා. මේ අපි මේ හදිසි අර්බුදයේ විසඳ ගන්න කවුරු හරි අපිට කිව්වොත් මේ ඔයගොල්ලන්ට අපි ඩොලර් මිලියන 3000ක් 4000ක් දෙන්න උතුරු පළාතයි නැගෙනහිර පළාතයි ඒකාබද්ධ කරන්න කියලා. ඒ වගේ විසඳුමකට යා යුතුයි. මොකද ඒ වගේ විසඳුම් නැවත නිවැරදි කරන්න හරි අමාරුයි. ඒ නිසා අපි බලන්න ඕන කොහොමද දැන් අපිට මේ වෙලාවේ තියෙන විශේෂයෙන්ම ලොකුම අර්බුදය තමයි දේශීය වශයෙන් තියෙන ආහාර අර්බුදය. ඒ වගේම ඉදිරියදා අවශ්‍ය නොයෙකුත් විදිහේ වර පාවිච්චි වෙන දේවල් වල හිගය. ඒ ඔක්කොම ඇති වෙලා තියෙන විදේශ විනිමය ප්‍රශ්නය නිසා. ඒ හුඟක් දේවල් ඒ අතරතුරේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වලත් නැත්නම් අනිකුත් පරිභෝජන භාණ්ඩ වලත් හිගයක් ඇති වෙලා තියෙනවා. මෙතෙන්දි මම දන්නවා හුඟක් වෙලාවට මේ අපි දැන් විදේශ විනිමය උපයන්න බොහොම ලොකු උත්සාහයක් ගන්න වෙලාවක් මේ. නමුත් මේ උත්සාහයත් එක්කම අපි විදේශ විනිමය ඉතුරු කරන්න ගත්ත උත්සාහයන් නිසා විදේශ විනිමය උපයීමේ අවස්ථා මගහැරලා තියෙනවා හුඟක්. දැන් හුඟක් මම කතා කරපු මේ සමහර ව්‍යාපාරයේ හුඟක් විදේශ විනිමය උපයන අය ඒගොල්ලෝ කියන්නේ දැන් ඒගොල්ලෝට විදේශ විනිමය උපයන ක්‍රමයක් නැහැ. අමුද්‍රව්‍ය ගේන්න විදියක් නැහැ. ඒකට අපේ ඉපීමේ ශක්තිය විදේශ විනිමය ඉපීමේ ශක්තිය අඩු වෙනවා. මේක එතකොටම අර විෂම චක්‍රයකට ගමන් කරනවා. අපි විදේශ විනිමය ඉතුරු කරන්න උත්සාහ කරනකොට අනිත් පැත්තෙන් උපයන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. ඒ නිසා මෙතෙන්දී මම හිතන්නේ බොහොම කල්පනාකාරීව කර යුතුයි. අපි මොකද්ද ආනයන සීමාවන් කරනවා නම් මොනවයිද සීමා කරන්නේ? ඒ තර්කයක් බලන්න ඕන. මොකද ඒවා සීමා කරන්නේ? ඒවා සමහර සීමා කිරීම විදේශ විනිමය ඉතිරි කිරීම සඳහා පමණක්ද? එහෙම නැත්නම් දේශීය නිෂ්පාදනය ධෛර්යපත් කරන්න එක දෙයක කරන්න. ඒ වගේ අපිට හුඟක් දේවල් ප්‍රයොරිටයිස් කරන්න වෙවි. දැන් මම දන්නවා අපි වාහන ගෙන්නන්නේ ඒක කමන්නේ. ඒක හොඳයි. ඒක ලොකු විශාල මුදල් විදේශ විනිමය පිරිවැයක්. ඒක අපිට අවුරුදු 2-3කට වාහන නොගෙන්නුවට ජීවත් වෙන්න පුළුවන්. මේ නමුත් මේ අරුබුදේ තියෙන වෙලාවේ සමහරලාට හුඟක් කර්මාන්ත වලට අවශ්‍ය ජෙදවුම් ආනයන කරන්න බැරි වුණොත් අපේ ඉපීම හැකියාව තවත් අඩු වෙනවා. නිසා මේ වෙලාවේ කල්පනා කරනවා කොහොමද මේ විදේශ විනිමය ලංකාවට එවන්නේ නැති විදේශ විනිමය විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා හුඟක් දෙනෙක් මැදපුරේ සේවය කරන අය වගේම අපේ වෘත්තිකයන් පිටරටවල සේවය කරන අය හුඟක් දෙනෙක් අද බැංකු මාර්ගයෙන් ලංකාවට විදේශ විනිමය වන්නේ නැහැ. දැන් ඒකට පිළිමයක් වශයෙන් මේ රුපියල පාවෙන්න ඉඳහරලා තියෙනවා. මම හිතන්නේ ඒකෙන් කිසියම් යහපත් ප්‍රතිඵලයක් ඉක්මනටම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද විදේශ විනිමය කිසියම් ප්‍රමාණයකට ගලා යාමක් සිද්ධ වෙවි ඒ නිසා. ඒ වගේ දේවල් ඉක්මනින් කරන්න වෙනවා. ඒ වගේම
ඔය මම දකින විදිහට මේ අපි එක එක රටවල් එක්ක සාකච්ඡා කරලා ණය ගන්න එක නම් මම දන්නේ මම ආණ්ඩුවේ අදහසක්වත් මොකක්ද මගේ පුද්ගලික අදහස. ඒක එච්චරම අපි වගේ කුඩා රටකට ආරක්ෂිත විදියක් නෙමෙයි. අපි බැඳීම් වලට යටත් වෙන හුඟක් වෙලාවට අපිට ගන්න වෙන්නේ බලවත් රටවල් වලින්. බලවත් රටවල් වලින් ණය ගන්නකොට ඒ වගේ රටවල් වලින් ණය ගන්නකොට ඒගොල්ලන්ගේ නොයෙකුත් අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඒගොල්ලෝ බැඳින්න වෙනවා. ඒගොල්ලෝ කියන සමාගම් වලින් බඩු ගන්න වෙනවා. ඒ නැත්නම් ඒගොල්ලෝගේ රටෙන් බඩු ගේන්න වෙනවා. ඒ වගේ නොයෙකුත් කොන්දේසි වලින් තමයි ඒගොල්ලෝ ඉල්ලන යම් දේවල් දෙන්න වෙනවා. නමුත් හුඟක් දෙයක් IMF යන්නේකට තර්ක කරනවා ඒක ගියොත් අපිට සුබසාධක වියදම් කපාන්න වෙයි කියලා. නමුත් මම දන්න විදිහට නම් එහෙම සුබසාධක වියදම් කපාන්න කියලා එහෙම කියන්නේ නෑ. ඉලක්කගත තර්කානුකූලව සකස් කරපු සුබසාධක වැඩපිළිවෙළ කපාන්න කියලා කවදාවත් IMF එක කියන්නේ නෑ. ඒගොල්ලෝ කියන්නේ නිකන් අරමුණක් නැතුව නිකන් එහෙම මෙහෙම ක්‍රියාත්මක කරන සුබසාධක වැඩපිළිවෙළ වගේ දේවල් නැත කරන. ඒ වගේම සමහරවිට පරදායිත්වයෙන් අඩු වියදම් අඩු කරන්න කියාවි. ඒක IMF එක කිව්වත් නොකිව්වත් එහෙම කරන එක හොඳයිනේ. පරදායිත්වයෙන් අඩු වියදම් කපා හරිනවා හොඳයි. ඒ කවුරුවත් කිව්වත් නැතත් අපි කරන්න ඕන වැඩක්. ඒ වගේම සමහර වෙලාවට IMF එකෙන් දෙන කොන්දේසි වල තියෙන්න පුළුවන් දේශපාලන ස්ථායි භාවයට හානි වෙන විදිහවත් තියෙන්න පුළුවන්. උත් ඒ වගේ තැනකදී අපි ඒක සාකච්ඡා කරලා ඒවා අයින් කරගන්න පුළුවන්. අපි ඉතිහාසෙත් එක්ක කරලා දෙනවා. අපි මේ පළවෙනි වතාවට නෙමෙයි මේ කලුත් මම හිතන්නේ 13 වාරයක් දුක ප්‍රාණ තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපිට කරන්න බැරි කොන්දේසිත් ඒගොල්ලෝ ඉදිරිපත් කළා. නමුත් ඒක අපි සාකච්ඡා මාර්ගයෙන් පැත්තකින් තියලා අපිට කරන්න පුළුවන් ඒවට විතරක් යන්න වෙලා අපි කරලා දෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ මොකද IMF කියන්නේ රටක් නෙමෙයි. අපිත් ඒකේ සමාජිකයෙක්. අපේ ආයතනයක්. ඒක පිළිවෙල දෙන්නේ මේ වෙලේ තමයි. ඉතින් අපි ඒකට ගියාම IMF එකේ කොන්දේසි වලට යටත් වුණායි කියලා අපි කාටවත් රටකට යටත් වෙන්නේ නැහැ. ඒක සමස්ත සිස්ටම් එකේ අපි ඇතුළත්ව තියෙන ආයතනයක්. ඒ ආයතනයේ කොන්දේසි කියන්නේ ඒ අපේ ඒවා අපිම පනවගෙන කොන්දේසි තමයි. ඒ නිසා ඒක ඇත්තට බාහිර දෙයක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ IMF එකත් එක්ක සම්බන්ධ වෙලා විශේෂයෙන් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය ආධාර උපකාර ඒගොල්ලෝගෙන් ගත්තොත් හොඳයි. මොකද IMF ආයතනය සම්බන්ධ වුණොත් ඒ අපිට ණය දීපු ආයතන වුණොත් කැමැත්තෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. අපි තනියම ගිහිල්ලා කරනවට වඩා අපි තනියම කරන්න ගියොත් තුඟ වෙලාවට ඒක ටිකක් අමාරුයි. නමුත් අරගොල්ලෝ කොමන් ෆෝරම් එකක් ඇති කරලා ඊට පස්සේ සාකච්ඡා කරලා හුඟක් අය එකග වෙන්න පුළුවන්. මොකද දැන් අපි මේ වෙලාවේ මේ කොහොම හරි ණය ගෙවනවා කියන එක එච්චර සතුටුදායක තත්ත්වයක් නෙවෙයි. අපිට කොහොම හරි ණය ගෙවන්න පුළුවන්. අපි මේ ණය ගත්තේ මොකද? අපි මේ ණය ගත්තේ මොනවා හරි අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එතකොට ඒ ප්‍රශ්න තවත් උග්‍ර වෙන දීලා මේ ණය ගෙවනවා කියන එක එච්චර සාර්ථක පිළිතුරක් නෙමෙයි. අපි ඇත්ත වශයෙන්ම කරන ණයක් ගෙවන්න ඕන. එහෙම නැත්නම් ණය රීෂෙඩියුල් කරගෙන හරි ප්‍රතිවිරුද්ධ කරගෙන රටේ මිනිස්සුන්ගේ පහසුකම්ත් ලැබෙන්න ඕන. මිනිස්සු ජීවත් වෙන විදිහේ වැඩ පිළිවෙලකුත් තියෙන්න ඕන. ඒ නිසා මම හිතන්නේ මේ ණය ගෙවලා විතරක් තෘප්තියටපත් වෙනොත් මේක වෙනත් අර්බුද ගොඩාක් රටේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩාක් නරක විදිහට රට බලපාන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ කොහොම හරි මේ විශේෂ වෙන අරමුදය ඒ වගේම බාහන හිගය දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බාහන වල හිගය ඒ දේවල් විසඳ ගන්න ඕන. මම දැන් අද මම ඇහුවා කවුරු හරි මට කිව්වා දැන් අද දඹුල්ලේ තියෙනවා කියලා පිපිඤ්ඤ කිලෝ එකක් රුපියල් 20ට. නමුත් කොළඹ 90යි. මොකද ගේන්න බෑ. ලොරියක් නැහැ මේ පෙට්‍රල් නැති නිසා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ වගේ ප්‍රශ්න විසඳ කරන්නේ දැනට තියෙන මේ ක්‍රයිසිස් එක අරුමුදේ අපි විසඳ ගන්න ඕන. හොඳයි ලේකම්තුමනි අපි අවසාන මිනිත්තු කීපයක් ගත කරමු. සිටිනේ අපේ ජනසිරි දල්වලගේ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමන්ගෙන් දැනගන්නට කැමතියි. අපේ ප්‍රමුඛතාවය අරගෙන බැලුවොත් ඔබතුමන් දකින විදිහට ප්‍රතිපත්ති සම්පාදනයේ වර්තමානයේ තියෙන ප්‍රමුඛතාවය කුමක්ද? මම දකින්නේ මම දැන් මේ වර්තමාන රජයේ පමණක් නෙවෙයි ඊට කලින් තිබුණු රජයන් පවා හෘද සාක්ෂියට එකඟ නොවන වැඩ තුල තමයි කලමනාකරණයන් තුල තමයි නිරත වෙලා ඉන්නේ. දැන් අපි බැලුවොත් දේශීය ආර්ථිකය රටේ ආදායම රටේ සම්පත් විනාශ කරමින් දේශපාලන අරමුණු සඳහා මේ අපේ රටේ ආර්ථිකය මෙහෙයවීම කියන එක අසාර්ථකයි කියන එක අදට වර්තමානයේ පෙනෙන්න තියෙන දෙයක්. අපි දන්නවා
අපි බැලුවොත් සමෘද්ධිය වගේ වැඩසටහන් අවුරුදු 25ක් පමණ නඩත්තු කරනවා. නමුත් මේ ආර්ථික අර්බුදයත් එක්ක ඔවුන් තවදුරටත් මේ එක්තරා දේශපාලනික යොදව ගැනීම ඉඩකඩ නැහැ. දැන් මේ අපි මේ අන්තිම අඩිය වගේ ඉන්න තැන අපි කල්පනා කරන්න ඕනේ මේ හෘද සාක්ෂියට විරුද්ධව ආර්ථික ඝාතනයට පක්ෂව කරන්නා වූ මේ සෙප්පඩ විද්‍යාව වහම නැවැත්විය යුතුයි කියන එක. එහෙම කරලා මේ සැබෑ ට්‍රැක් එකකට අපි වැටිය යුතුයි කියන දේ. අපි තුොත් අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් රාජ්‍ය සේවයේ වෙන්න පුළුවන්, අපි හිතමු රජයේ ව්‍යවසායකයන්ගේ වෙන්න පුළුවන්. කළ යුතු තැනට එන්න ඕනේ. හැබැයි ඒ සෑම රජයක්ම දේශපාලන පක්ෂම තේරුම් ගත යුතුයි ඒ හරියට කිරීම තුළ ගත හැකි දේශපාලන වාසිය වැඩි කියන දේ. එහෙම නැතුව මේ හරියට නොකරද අපි හිතමු සමහරවිට අපේ ඉතා පුංචි ආර්ථිකයම අපි යොදාගන්නේ මේ බෙදීමේ සංස්කෘතිය තුළ. සමහරවිට මේ කිසිම ඵලදායීතාවයක් නැති ප්‍රතිපත්තිවල තමයි මේවා විහිදම් කරන්නේ. මෙය නැවත මං හිතන්නේ මෙතුමන්ලා කිව්ව මේ කෙටි කාලිනව කරන්න ඕන දේවල්. නමුත් ඊට අමතරව මේ රටක් වශයෙන් නැගී සිටින නම් මේ බොරුව වංචාව වහම වෙනස් විය යුතුයි. අපි හිතමු අපේ ආර්ථිකය යෙදවීම බොහෝ දුරට බොරු වලට. සමහරවිට අපේ රජය පවත්වාගෙන යන්නේ බොහෝ දුරට රජයේ පැවැත්ම සඳහා දේශපාලනයේ පැවැත්ම සඳහා. ඒතකොට රජය අපි හිතමු අද ජාත්‍යන්තර බැලුවොත් රටේ නිසි කළමනාකරණයක් නිසි යහපාලන මූලධර්ම යටතේ මම හිතන යහපාලනය කියන සමහරලාට හාස්‍යයට භාජන වුණ සමහර හේතු නිසා නමුත් සැබෑ විදියටම එවැනි දේවල් කරනවනේ ඒවා ආර්ථික වටිනාකමක් තියෙනවා. ඒ වගේම අපේ මේ ඇත්තනම ඵලදායී නොවන සියලු ප්‍රතිපත්ති මම හිතන්නේ ඉතා හොඳ ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයන් ලවා නැවත විශ්ලේෂණය කළ යුතුමයි. ඒ නැවත විශ්ලේෂණය කිරීම තුළ තමයි මං හිතන්නේ එකඟතාවයක් නැති කරගන්නවා. අපි හිතමු දැන් සර්වපාක්ෂික කතාවල අපේ රටේ යනවා ඕනම අර්බුදයක් ආවම. නමුත් හැමෝම අර උගුරට හොරා බෙහෙත් කනවා වගේ බලන්නේ මේ තුල ගිහිල්ලා තමන් පැවැත්ම කොහොමද කරන්න කියලා. නමුත් අපේ අධ්‍යාපනය කොහොමද වඩා ඵලදායී, සෞඛ්‍යය කොහොමද, රාජ්‍ය සේවය කොහොමද, පරිපාලනය කොහොමද, විදේශ ප්‍රතිපත්ති සැබවින්ම තියෙන්න ඕන කොහොමද කියන මේ වංචාවෙන් ගෙනියන ඒවා නවත්තන්න ඕනේ. අපි විදේශ ප්‍රතිපත්ති අපි කලින් කතා කරා නුසුදුසු දාන්නේ. රාජ්‍ය සේවයේ නුසුදුසුන් දුර්වලයන් දාගෙන පවත්වගෙන යන්න හදන්නේ. ඒතකොට නායකයෝ සහ දේශපාලකයෝ දන්නවා දුර්වල හිටියම මට ලේසි වැඩේ කරගන්න. ඒතකොට මෙන්න මෙවැනි සෑම ක්‍රියාකාරකම පිළිබඳව නූතන කළමනාකාරීව සිටිය යුතුයි. ඒ තුල තමයි මේ යූටර්න් එක අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. දැන් අපි දන්නවා රටේ ආර්ථික බෙදීමේ සංස්කෘතියක් තුල තියෙනවා. දැන් අපිට මේ පහුගිය අයවැය ලේඛනයෙන් පවා මේ අපි හිතමු මේ ප්‍රමුඛතාවයක් නෙමෙයි තෝරගන්නේ. එහෙම නැත්නම් මේ තමන්ගේ පල්ලෙහා ඉන්න දේශපාලන අයට යම්කිසි කොමිෂන් එකක් හොයාගත හැකි ව්‍යාපෘති වල තමයි ප්‍රමුඛත්. ඒ මොකක්ද ඔළුවේ තියෙන ඊළඟ මැතිවරණ. ඒතකොට සමෘද්ධිය වගේ දරන නඩත්තු කරන්නේ දේශපාලන පැවැත්ම සඳහා. නමුත් ඒ ඔවුන්ටවත් ඒක අවශ්‍ය නැහැ. අපි දු ගොවියා පාවා කියනවනේ අපිට නිකම් පෝරේ අපි පෝර ලබා දෙන්න. අපි ගන්න සල්ලිවට දෙන්න. ඒතකොට මේ ජනතාවගේ අවශ්‍යතාව නෙවෙයි සමහර ප්‍රතිපත්ති එහෙම නැත්නම් සමහර යෙදුම් තියෙන. නිසා මේ අපේ රටේ තියෙන ව්‍යාජ දේශපාලන මූණුවරක් ගත්ත ඵලදායී නොවන යෙදවීම් පැහැදිලි නිසි කළමනාකරණයට ගත යුතුයි. එතනදී ඇත්තම සැබවින්ම මේ රටේ පිටරටින් ගෙන අවශ්‍යම නැහැ. මේ රටට අවශ්‍ය සෑම විද්වතෙක්ම මේ රටේ ඉන්නවා. වෙලා තියෙන සැබවින්ම උන්ගේ අදහස් ගන්න නැති කාරණේ. මේ කෙටි කාලේ ඉන්න දේවල් මේ අපි හිතමු සමහරලා රජයන් හිතන්න පුළුවන්. මේ කෙටි කාලේ කොහෙන් හරි ණය අරගෙන මේක විසඳලා ටක් ගාලා ඡන්දයකට ගිහලා අපි දින්නන්න ඕනයි කියන එක. ඒක නැවත අපි විසින් වලේ වැටීම. මම හිතන්නේ සැබවින්ම අවංක විය යුතුයි මේ දේශපාලඥයන් මේ රට යූටර්න් එකකට ගෙනියන්න. මේ අර්බුදයෙන් ජනතාවගේ පීඩාවන් කෙටි කාලෙ විසඳලා රජයන් ඇත්තටම අවංක වෙන්න ඕනේ. රජයන්ගේ අවංක උවමනාවක් තියෙනවා, අවංක වැඩපිළිවෙලක් තියෙනවා. මේ රටේ බුද්ධිමය සංවාදයක් තුලින් බුද්ධිමතුන් එකතු කරගෙන ඒ බුද්ධිමත් විදියට මේ රට කළමනාකරණය කරන්න සෑම අංශයක. එහෙම නැත්නම් අපි ඇත්තටම කබලෙන් ලිපට නේ මම හිතන්නේ වැටෙන තැනවත් අපිට හොයාගන්න බෑ. අදත් ඉන්නේ බොහොම අමාරු තැනක. ඒ අමාරු තැනින් ගැලවෙන්න මම හිතන්නේ මේ රටේ සියලුම දේශපාලඥයෝ සර්වපාක්ෂික සමුළු නෙවෙයි ඒකාබද්ධ වීමනේ ඕන දෙයක් කළ යුත්තේ මෙන්න මේකට. එහෙම නැත්නම් තම තමන්ගේ දේශපාලන පක්ෂයේ පැවැත්වුණ නෙවෙයි. හැබැයි කවුරු එහෙම හරියට කරනවා නම් ඇත්තනම උන්ට පැවැත්වුකු මේ රටේ තියෙයි.
බොහොම ස්තුතියි. අද අපි බහුවර්ණ හරි උත්තරේ තෝරා ගන්නට උත්සාහ කරේ රටකට ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන්. අපේ කතිකාවට ආරාධනා ලැබුවේ හිටපු ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න මහත්මයා. බෙහෙවින් ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන මේ කතිකාවට පැමිණියාට. ඒත් එක්කම කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමේ සභාපති මෙන්ම හිටපු අග්‍ර අමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මැතිතුමන් ඔබතුමාටත් බෙහෙවින් ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන පැමිණියාට. ඒ වගේම රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මෙන්ම කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංසදේ විධායක සභික ජිනසිරි දඩල්ලගේ මැතිතුමන් බෙහෙවින් ස්තුතියි ඔබ සියලු දෙනාටම. අපි ආයෙත් හමුවන්නේ ලබන සඳුදා රාත්‍රියේ 10:15ට විශේෂයෙන්ම මෙවැනි සිවිල් සමාජයට බලපාන්නා වූ කාලීන තත්ත්වයන් පිළිබඳව විද්වතුන් සම්මුඛව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙන. ප්‍රාර්ථනා කරන ඔබට සෝදායි රාත්‍රියක් ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.